YouTube තුන්වෙනි පේපර් එකේ 11 වෙනි ගානේ ඒ කොටස ඒකේ තියෙනවා මෙහෙම ඒකමා බීකමා c අයත් r සඳහා a වතාවක් b ඍණ c x වර්ගය ධන b වතාවක් c ඍණ ax ධන c වතාවක් a ඍණ b සමානයි බිඳුව බව දී ඇත වර්ග සමීකරණයේ මූල තාත්වික සමපාත වේ නම් එකයට a ධන එකයට c සමානයි දෙකයට b බව පෙන්වන්න කියලා. අපි බලමු මේ ගාන හදාගන්න. වර්ග සමීකරණයේ මූල තාත්වික සමපාත කියලා දීලා තියෙන නිසා අපිට එකපාරට කල්පනාවට එන්නේ මෙයාගේ විවේචකය ලියා ගන්න. අපි ගත්තොත් සමීකරණය a වතාවක් b ඍණ c x වර්ගය ධන b වතාවක් c ඍණ ax ධන c වතාවක් b ඍණ a ඍණ b මේකේ විවේචකය ලියා ගත්තොත් මෙහෙම එන්නේ බලන්න විවේචකය ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණයක විවේචකය ලියවෙන්නේ b වර්ග ඍණ 4යි ac කියලා. ඒ ක්‍රමයට මේක ගැන හිතන්න. එතකොට මෙයාගේ විවේචකය මේ විදිහට එනවා. බලන්න. අපි මේක සුළු කර ගන්න ඕනේ. මේක සුළු කර ගැනීම අපි දන්නවා මේක සම්පූර්ණ පූර්ණ වර්ගජයකට වගේ තැනකට සුළු කරගන්න වෙන්නේ. මේක ටිකක් සංකීර්ණ සුළු කිරීමක්. අපි හදමු උත්සාහයක් ගමු මේක හදාගන්න මේ cb ඍණ ab වර්ගය ඍණ 4යි ab ඍණ ac AC ඍණ CB මම මේක සම්පූර්ණයෙන් ප්‍රසාරණය කරලා ආපහු මුලට අකුලන්න බලන්නේ නැහැ. මම ඊට වඩා කෙටියෙන් ගාන හදන්නයි උත්සාහ කරන්නේ. දැන් මම මෙතන මාරු කරගන්නවා වර්ගය තියෙන නිසා AB ඍණ CB කියලා. ඊට පස්සේ බලන්න මම මෙතෙන්ට AC දාලා ඍණ AC දාලා මෙතෙන්ට ධන AC එකකුත් දා ගන්නවා. දැන් ඔයාලා මෙන්න මේ කුට්ටි දිහා බලන්න. ඒ වගේම කුට්ටි අතන තියෙනවා මේ ඍණ 4යි AB ඍණ AC AC ඍණ CB. එහෙම ගත්තාම මේක නිකන් ඔයාලා හිතුවොත් ඇල්ෆා ධන බීටා වර්ගය ඍණ 4යි ඇල්ෆා බීටා වගේ කෙනෙක් මේ තියෙන්නේ. එහෙමනම් අපිට යාව ගන්න පුළුවන් ඇල්ෆා ඍණ බීටාගේ පූර්ණ වර්ගය කියලා. හරි? බලන්න. එහෙමනම් මෙහෙමයි එන්නේ. AB ඍණ AC ඍණ මේ කොටස ඒ කියන්නේ ඍණ AC ධන CB පූර්ණ වර්ගය සුළු කරගත්තොත් AB ඍණ 2යි AC ධන CB පූර්ණ වර්ගය මෙන්න ඩෙල්ටා x අපිට තියෙන්නේ මූල තාත්වික සමපාත වේ නම් කියලා. අපි දන්නවා මූල තාත්වික සමපාත වෙනවා නම් ඩෙල්ටා x බිඳුවට සමානයි. දැන් මෙතෙන් සුළු කරයින් පස්සේ අපිට ලියන්න පුළුවන් මේ විදිහට. ඩෙල්ටා x සමානයි බිඳුවයි මූල තාත්වික සමපාත නම් එහෙමනම් අපිට එනවා AB ඍණ 2යි AC ධන CB වර්ගය සමානයි බිඳුවයි කියලා. අපි ගත්තොත් පූර්ණ වර්ගය බිඳුවට සමාන වෙලා තියෙන හින්දා ඇතුළ බිඳුවට සමානයි AB ධන BC සමානයි 2යි AC මෙතනින් ගම්ම්‍ය වෙනවා. දැන් අපි 2යි ABC කින් බෙදමු. ප්‍රකාශනයේ ABC කින් බෙදුවොත් මෙතනින් හැදෙන්නේ එකයට C මෙතනින් හැදෙනවා එකයට A මෙතනින් හැදෙනවා දෙකයට B. බලන්න පෙන්නන්න තියෙන ප්‍රකාශනය පද ටික එහෙම කරන්න මේකයි අවසාන උත්තරේ. අපි බලමු ඊළඟ ගාන. එකොළොස්වෙනි ගානේ B කොටස බලන්න. එයාගේ තියෙනවා මෙහෙම x වර්ගය ඍණ px ධන q සමානයි බිඳුව. සමීකරණයේ මූල ඇල්ෆා බීටා කියලා දීලා තියෙනවා. එහෙමනම් අපිට අහනවා ඇල්ෆා වර්ගය ධන එකයට බීටා වර්ගයකම බීටා වර්ගය ධන එකයට ඇල්ෆා වර්ගයේ මූලවන වර්ග සමීකරණය සොයන්න කියලා. මුල් කොටස මෙහෙම තියෙන්නේ. අපි බලමු ඒක හොයාගන්න මුලින්ම. අපි ගත්තොත් මේක ඇල්ෆා ධන බීටා p ඇල්ෆා බීටා q. අපි එතනින් පටන් ගමු. right. දැන් බලන්න. සමීකරණය සොයන්න කියලා තියෙන්නේ. අපි සමීකරණය ඇතුලේ මොක ගමු? x වර්ගයේ ඍණ ඇල්ෆා වර්ගය ධන එකයට බීටා වර්ගය එකතු කිරීම බීටා වර්ගය ධන එකයට ඇල්ෆා වර්ගය මූල දෙක එකතුව x
ධන මූල දෙකේ ගුණිතය ගත්තොත් ඇල්ෆා වර්ගය ධන එකයට බීටා වර්ගය වතාවක් බීටා වර්ගය ධන එකයට ඇල්ෆා වර්ගය සමාන බිඳුවයි. මේ විදිහට තමයි සමීකරණය එන්නේ. අපි බලමු මේ සුළු කිරීම හදාගන්න. මේ බලන්න. ඇල්ෆා වර්ගය ධන එකයට බීටා වර්ගය අපි කල්පනා කරොත් මේ විදිහට එන්නේ. ඇල්ෆා වර්ග බීටා වර්ග ධන එක බෙදීම බීටා වර්ග. ඊළඟට බීටා වර්ගය ධන ඇල්ෆා එකයට ඇල්ෆා වර්ගයේ ප්‍රකාශනය ගත්තොත් මෙතන එන්නේ බීටා වර්ගය ඇල්ෆා වර්ගය ධන එක බෙදීම ඇල්ෆා වර්ගය කියලා. මෙන්න මේ දෙක හොඳට කල්පනා කරන්න. ඔය දෙක කල්පනා කරගත්තොත් අපිට මේකට ඉක්මනින් උත්තරයක් ලියා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශන දෙක ඔළුවේ තියාගන්න. හරි. බලන්න. දැන් එහෙමනම් අපි x වර්ගයේ ඍණ මෙතන පොදු හරයක් ගන්නවා. මෙතනත් ඇල්ෆා වර්ගයෙන් පොදු හරයක් ගත්තාම දෙන්නගෙම උඩට එනවා ඇල්ෆා වර්ග බීටා වර්ග ධන එක. මෙහෙම කුට්ටියක්. බලන්න අරගෙන. ඒ කරලා ඒ කුට්ටි දෙක එළියට ගන්න. එතකොට එන්නේ එකයට බීටා වර්ගයේ ධන එකයට ඇල්ෆා වර්ගය. ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා මේ සුළු කිරීම මේ විදිහට කරලා බලන්න. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. හරි. ඊළඟට මෙතන බලන්න ඇල්ෆා වර්ග බීටා වර්ග ධන එක බෙදීම බීටා වර්ගය ඇල්ෆා වර්ග බීටා වර්ග ධන එක බෙදීම ඇල්ෆා වර්ගය. එහෙනම් මුළු එකේ වර්ගය යටට ඇල්ෆා වර්ග බීටා වර්ග සමානයි බිඳුවයි. හරි. ඊට පස්සේ අපි මෙහෙම කරමු. ඇල්ෆා වර්ග බීටා වර්ගයේ මුළු සමීකරණය වැඩි කරගෙන යන්න. එතකොට ඇල්ෆා වර්ග බීටා වර්ග x වර්ග මෙතන වැඩි කරද්දි මේ එළියට වැඩි කරන එක මේක ඇතුළටම වැඩි කරලා දාන්න. මෙතන වෙනසක් නැහැ. right. ඇල්ෆා වර්ග ධන බීටා වර්ග මෙතන හැදෙනවා. එතකොට මෙතනින් හැදෙනවා ඇල්ෆා වර්ගය, මෙතනින් හැදෙනවා බීටා වර්ගය. ඒකට දාගමු අපි ඇල්ෆා ධන බීටා වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා කියලා. හරි. මේ කොටස කැපිලා යනවා. මේ විදිහට. right. අපිට ඇල්ෆා වර්ග බීටා වර්ගයට ආදේශ කරන්න පුළුවන් q වර්ගය. q වර්ගයේ ධන එක ඇල්ෆා ධන බීටාට ආදේශ කරන්න පුළුවන් p වර්ගයේ ඍණ 2q x ධන q වර්ගයේ ධන එකේ පූර්ණ වර්ගය සමාන බිඳුවයි. මෙන්න මේකයි වර්ග සමීකරණය. වීඩියෝ එක නවත්තලා වල උත්තරේ දාගන්න. ඊළඟට බලමු ඒකෙම ඊළඟ කොටස. p හා q දෙකම තාත්වික නම් මෙම සමීකරණයට සමාන මූල ඇතිවිය හැක්කේ p සමානයි බිඳුව හෝ p වර්ග සමානයි 4යි q නම් පමණක් බව පෙන්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ විවේචකය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වෙනවා. හරි. අපි සමීකරණය නැවත ගමු. බලන්න මේ හදාගත්ත සමීකරණය ගත්තොත් q වර්ග x වර්ග ඍණ q වර්ගයේ ධන 1යි p වර්ග ඍණ 2යි qx ධන q වර්ගයේ ධන 1ේ වර්ගය සමානයි බිඳුවයි. හරි. අපි මේ සමීකරණයේ විවේචකය අරන් සුළු කරන්න බලමු. මේ බලන්න. මෙයාගේ විවේචකය ලියා ගත්තොත් q වර්ග ධන 1ේ වර්ගය p වර්ග ඍණ 2යි q ගේ වර්ගය ඍණ 4 වතාවක් q වර්ග ධන 1ේ වර්ගය. හරිද බලන්න. ඕක සුළු කරමු. ඕක සුළු කරගත්තොත් අපිට q වර්ගයේ ධන 1ේ වර්ගයක් එළියට අදින්න පුළුවන්. මේ බලන්න. ඇතුළේ ඉතුරු වෙනවා මෙයා ඊට පස්සේ. p වර්ග ඍණ 2යි q ගේ වර්ගය. මෙතන ඍණ 4යි q වර්ගයක් එන්නේ. අපි ඒක ලියාගමු 2යි q ගේ පූර්ණ වර්ගය කියලා මේ. ඒක එහෙම ලිවීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් එහෙම ලියා ගන්න. ඔයාලට සුළු කිරීමක් වෙන්නේ. එහෙම නොලිව්වා කියලා සුළු කරන්න බැරි වෙන්නේ නැහැ. කරන්න පුළුවන්. හරි. මේකට දැන් වර්ග දෙකක අන්තරය දාන්න. p වර්ග ඍණ 2යි q ඍණ 2යි q. ඒ කියන්නේ p වර්ග ඍණ 4යි q. ඊළඟ p වර්ග ඍණ 2යි q ධන 2යි q. ඒ කියන්නේ p වර්ගය. right. එහෙමනම් විවේචකය මෙන්න. බලන්න q වර්ගයේ ධන එක අසමානයි බිඳුවයි. ඒක බිඳුව වෙන්න බෑ කවදාවත්. එහෙමනම් වෙන්න පුළුවන් එකම සිද්ධිය තමයි විවේචකයේ බිඳුව කරන්න p සමානයි බිඳුව හරි p
p වර්ග ඍණ 4යි කියු සමානයි බිඳුව හරි තාත්වික සමපාත මූල ඇති වෙනවා නම් ඩෙල්ටා x විශාලයි බිඳුවයි එහෙමනම් ඩෙල්ටා x සමාන බිඳුව වන්නේ ඩෙල්ටා x සමානයි බිඳුව වන්නේ p සමානයි බිඳුව හෝ p වර්ග ඍණ 4යි කියු සමානයි බිඳුව නම් පමණි කියලා ලියලා ඊළඟට යටින් ලියා ගන්න p සමානයි බිඳුව හෝ p වර්ග සමානයි 4යි කියු නම් තාත්වික සමපාත මූල ඇති වේ කියලා. right මේ ගාන දාගන්න අපි යන් ඊළඟ කොටසට. හරි 12 වෙනි ගානේ C කොටස බලන්න. ඒකේ තියෙනවා fx අනු x වල 4 වෙනි මාත්‍රේ සමීකරණයක් කියලා. එහෙනම් මෙයා ax4 bx ඝනය cx වර්ගය dx ධන e විදිහේ එකක්. f බිඳුව 12යි. f බිඳුව 12යි නම් මේකට බිඳුව ආදේශ කරොත් e විතරයි ඉතුරු වෙන්නේ. e සමානයි 12යි. ඒ කියන්නේ නියත පදය 12ක් කියන එක. fx යන්න නෑ ඊළඟට තියෙනවා x ඍණ 2 යනු fx වල දෙවරක් පුනරාවර්තන සාධකයක්. ඒ කියන්නේ fx ට සාධකයක් තියෙනවා x ඍණ 2 වර්ගය කියලා. තව වර්ගජ කොටසක් තියෙනවා මෙතන. හරි. අපි ඒක නිකන් හිතුවොත් ax වර්ගය ධන bx දැන් මෙතෙන්ට c අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා නියත කොටස 12ක් කියලා. මෙතනින් හැදෙන්නේ 4 නිසා මෙතෙන්ට ධන 3. මෙන්න මේ වගේ එකක්. හරි. ඊළඟට fx x වර්ගයේ ධනයකින් බෙදපුවාම ශේෂය 6 ඍණ x 6 ඍණ 8x. right. දැන් බලමු. අපිට ඇත්තටම නියත දෙකයි දැන් හොයන්න තියෙන්නේ. අපි ගත්තොත් fx බෙදුවොත් x වර්ගයේ ධනයකින් අපි ගත්තොත් ලබ්ධිය πx කියලා. මෙන්න මේ වගේ බෙදුම් ඇල්ගොරිතම් ප්‍රකාශනයකට අපිට යන්න පුළුවන්. right x වර්ගයේ ධනයකින් වැඩි කරද්දී fx ට ආදේශ කරන්න x වර්ගයේ ඍණ 4x ධන 4 ඊට පස්සේ ax වර්ගය bx ධන 3 සමානයි πx වතාවක් x වර්ගයේ ධන 1 ධන 6 ඍණ 8x. බලන්න මේ ප්‍රකාශනයක් අවකලනය කරන ගැටලුවක් ආසන්න විභාගෙදී ආවා. එතකොට මේකත් ඒ වගේම විශේෂ තැනක් x වර්ගයේ සමානයි ඍණ 1 x සමානයි වර්ගමූල ඍණ 1 කියන අතාර්කික සංඛ්‍යාව මෙයාට ආදේශ කරන අවස්ථාව. මේක ආදේශ කරොත් මෙතනින් සුළු වෙලා 3 ඍණ 4x ඊට පස්සේ මෙතනින් එනවා ඍණ a bx ධන 3 ඍණ a මෙතන πx මෙතනින් ඍණ 1 ආදේශ කරාම මේ කොටස බිඳුව වෙලා යනවා 6 ඍණ 8x. ඊළඟට බලන්න මෙතනත් තව ටිකක් සුළු කරගන්න පුළුවන් අපිට. මේ බලන්න ඍණ 4b x වර්ග ඍණ 4b x වර්ගය x වර්ගය කියන්නේ ඍණ 1යි. ඊට පස්සේ බලන්න නියත කොටස මෙයාගෙන් වැඩි වෙනවා 3 වතාවක් 3 ඍණ a. right. ඊළඟට තව ටිකක් බැලුවොත් x පද ටික ඍණ 4 වතාවක් 3 ඍණ a මෙතනින් 3යි bx. හරි බලන්න. ওই ටික සමානයි 6 ඍණ 8x. දැන් අපිට සංගුණක සමාන කිරීම වලට යන්න පුළුවන්. අපි කියොත් සංගුණක සමාන කිරීම වලට අපි නියත පද ටික සමාන කරනවා කියලා හිතමු. 6 සමානයි 4යි b ධන 9 ඍණ 3යි a. මේක සුළු කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි x පද සමාන කරමු. x පද සමාන කරොත් මෙතනින් එනවා ඍණ 12 ධන 4යි a ධන 3යි b සමානයි ඍණ 8යි. අපි මේ දෙකෙන් සමීකරණ දෙක හදාගමු. මෙතෙන්ද ගන්න. අපි ගත්තොත් මෙතන 4යි b ඍණ 3යි a සමානයි ඍණ 3. එහෙනම් මෙහෙම කරමු. 3යි a ඍණ 4යි b සමානයි ධන 3. හයි. 1. ඊට පස්සේ බලන්න දෙවෙනි සමීකරණය මෙයාගෙන් හදාගන්න එක්කෙනා ඍණ 12 එහා පැත්තට ගෙනියන ධන 4යි 4යි a ධන 3යි b
දැන් 3යි b ධන 4යි a. මෙතනින් සුළු කිරීම ධන 4යි. හරි. දැන් මේ දෙක අපිට සුළු කරගන්න ඕනේ. අපි සුළු කරලා බලමු. සමගාමීව විසඳන්න. මෙතනින් මේ දෙක සමගාමීව ඔයාලා හිමීට විසඳලා බලන්න. a සමානයි 1යි b සමානයි 0යි. a සමානයි 1යි b සමානයි 0යි. හරි. එහෙමනම් අපිට දැන් fx හොයා ගන්න පුළුවන් පැහැදිලිවම fx සමානයි x ඍණ 2 වර්ගය ඊට පස්සේ ax වර්ගය a කියන්නේ 1යිනේ bx b කියන්නේ 0යි ධන 3. මෙන්න මේ විදිහ එකක්. අපි fx සම්මත ස්වරූපයට තියාගන්න මේව ප්‍රසාරණය කරලා දාමු. x වර්ගය ඍණ 4x ධන 4 වතාවක් x වර්ගය ධන 3. මේ දෙනගේ ප්‍රසාරණය fx කියන්නේ. ප්‍රසාරණය කරලා බලන්න ඔයාලා වීඩියෝ එක නවත්තලා අපි ගමු මේ විදිහට fx සමානයි x වර්ගය ඍණ 4x ධන 4 x වර්ගය ධන 3 ප්‍රසාරණය කරගත්තොත් මෙතනින් x වල 4 වෙනි බලය ඊට පස්සේ මෙතනින් ඍණ 4x ඝනය ඊට පස්සේ මෙතනින් 4x වර්ගය මෙතනින් 3x වර්ගය ඔක්කොම 7x වර්ගය ඊට පස්සේ මෙතනින් ඍණ 12x ධන 12. හරි. එතකොට බලන්න මේක තමයි fx. එහෙමනම් ගාන අවසන් කරගන්න. අපි යන් ගාන ඊළඟ කොටසට ඊළඟ ගානට යමු. හරි. 12 වෙනි ගානේ මේ කොටස බලන්න. ඒකේ තියෙනවා මෙහෙම. 12 ඒ කොටස. ඒකේ තියෙනවා මාපාංක a ධන b මාපාංක b කියලා. මේ විදිහට. වීම සඳහා අවශ්‍යතාවය AB විශාලය සමානයි 0 බව පෙන්වන්න කියලා. අපි ඊතුරු කොටස ඊට පස්සේ බලමු. මුලින්ම මේක ගත්තොත් බලන්න මාපාංක A මේ විදිහට. අපි මේක වර්ග කරමු. right බලන්න මේක වර්ග කරගත්තොත් මාපාංකයේ ධන b ගේ වර්ගය අතර මාපාංකයෙන් වැඩක් නැහැ වර්ග වුණායින් පස්සේ ධනනේ. එහෙමනම් a ධන b ගේ වර්ගය මාපාංකය ඉවත් වෙනවා. මෙතන මාපාංකයේ වර්ගය ඒ කියන්නේ a වර්ගය දෙවාරයක් මාපාංක b ගේ වර්ගය a වෙනකොට b වර්ගය. හරිනේ. right මේකේ ප්‍රසාරණයත් එක්ක ගන්න. a වර්ගය 2ab ධන b වර්ගය 2ab ගේ මාපාංකය කියලා මම මෙයාව ලියනවා. right දැන් බලන්න සුළු වුණාම මාපාංක ab සමානයි ab කියලා තියෙනවා. අපි බැලුවොත් මෙහෙමනේ ධන 5 මාපාංකය 5යි ධන 8 මාපාංකය 8යි. එහෙමනම් මේකම මෙතන ලියවෙනවා කියන එකේ තේරුමම මෙයා ධන කියන එක. හැබැයි ඊළඟට අපි බැලුවොත් බිඳුවේ මාපාංකය ඒත් ඒ විදිහමයි ලියවෙන්නේ. එහෙමනම් එම නිසා AB විශාලය හෝ සමානයි 0යි. මේක මෙහෙම ලියවෙනවා කියන එකේ තේරුම AB ධන හෝ බිඳුව කියන කාරණාව. right. අපි බලමු දැන් මේක ඉතුරු ටික ගන්න. right බලන්න ගානේ තිබ්බේ මෙහෙම. 4x බෙදීම x ඍණ 4 මාපාංකය ධන මාපාංක x සමානයි x වර්ගය බෙදීම මාපාංක x ඍණ 4 මේ විදිහට. සමීකරණය තෘප්ත කරන විෂණුම් කුලකයේ සොයන්න කියලා තියෙනවා. right බලන්න. අපි තියරේ තිබ්බ ප්‍රකාශනයත් එක්ක මෙයාව සමපාත කරගත්තොත් හොඳයි. මේ බලන්න. අපි මේක චුට්ටක් කල්පනා කරොත් අපි ගමු මෙහෙම. A කියන්නේ 4x බෙදීම x ඍණ 4 කියලා හිතමු. හරි. අපි ගමු b කියන්නේ x කියලා. එහෙම වුණොත් මෙතනින් හැදෙන්නේ මොකද්ද? මේ බලන්න.
මෙයාගෙන් හැදෙනවා 4x බෙදීම x ඍණ 4 මාපාංකය. මෙයාගෙන් හැදෙනවා මාපාංක x. මෙතන හැදෙන එක්කෙනා බලමු. 4x බෙදීම x ඍණ 4 එකතු කිරීම x ගේ මාපාංකය. හරි. එහෙමනම් මෙතන සුළු කිරීමක් යන්න. මෙතනින් පොදු හරයක් ගන්න. x වර්ගය ඍණ 4x උඩට ඇවිල්ලා x වර්ගය බෙදීම x ඍණ 4 මුළු එකට මාපාංකය. right බලන්න. ඊළඟට අපි දන්නවා මාපාංකය වෙන වෙනම දාගන්න පුළුවන්. අනිත් එක x වර්ගය කියන්නේ ධන එකක්. එහෙමනම් මෙයාව සුළු වෙනවා මෙන්න මෙතෙන්ට. right. එහෙනම් A මෙයා සහ B මෙයා වෙලාවේදී මේ සමීකරණය මෙතෙන්ට ඌණණය වෙනවා. එහෙනම් මේ සමීකරණය විසඳුම පවතින මේ සමීකරණ අවශ්‍යතාවයම මෙයා තෘප්ත කරන්න වෙනවා. හරි. එහෙමනම් AB විශාලයි හෝ සමානයි බිඳුව කියන ගණිතමය සංකල්පයත් එක්ක අපිට ඉස්සරහට ගිය හැකි 4x බෙදීම x ඍණ 4 x විශාලයි හෝ සමානයි බිඳුවයි. හරි. මේකේ සුළු කිරීම අපි බලමු. මේ බලන්න. මෙතනින් එනවා 4x වර්ගය බෙදීම x ඍණ 4 විශාලයි හෝ සමානයි බිඳුවයි. මේක සාම්ප්‍රදායික අසමානතා ගැටලුවක් නෙවෙයි. අපි ගත්තොත් x සමානයි බිඳුව මේක තෘප්ත කරනවා. x ට මොනාගේ දැම්මත් බිඳුව හැර මේ ප්‍රකාශනය ධන. ඒ නිසා ඒකට සයින් වෙනවා ධන කියන තර්කෙදී. ඒ කියන්නේ අපි මේ ගාන මෙන්න මේ අවශ්‍යතා දෙක වෙන වෙනම දැකලා හදන්න ඕනේ. හරි. මේකෙන් එන්නේ x සමානයි බිඳුව. එමනම් එතනින් x සමානයි බිඳුව හෝ. right. මේකෙන් බලන්න මොකක්ද දෙන්නේ කියලා. මෙයා කොහොමද දන්නනේ? බිඳුව නොවන අවස්ථාවලදී. එහෙමනම් එයා දන වුණොත් මුළු ප්‍රකාශනය දන වෙනවා. ඒ කියන්නේ x ඍණ 4 විශාලයි බිඳුව වෙන්න ඕනේ. x ඍණ 4 විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඒකේ අදහස x විශාලයි 4 වෙන්න ඕනේ. එහෙමනම් ඒක මෙතෙන්ට එනවා. එහෙමනම් x විශාලයි 4. x සමානයි බිඳුව හෝ x විශාලයි 4 විය යුතුයි. right. මේකයි විසඳුම් කුලකේ. දාගන්න. දොළොස්වෙනි ගානේ B කොටස ගන්න. ඒකේ තියෙනවා NCR සඳහා සුපුරුදු තේරුම් ගන්නා විට කියලා. ඒ කියන්නේ මොකද්ද? NCR කියන්නේ මෙහෙම. හරි. ඔක තමයි සුපුරුදු තේරුම. ඊට පස්සේ කියනවා NCR ධන NCR ඍණ 1 සමානයි n ධන 1 CR බව පෙන්වන්න. හරි. අපි මේක පෙන්න ගමු. NCR සම්බන්ධ ප්‍රතිඵලයක්. මේක සම්මත ප්‍රතිඵලයක්. අපි ඒක සාකච්ඡා කරගමු. NCR ධන NCR ඍණ 1. අපි මේව සුළු කරගමු. NCR ගේ අර්ථ දැක්වීම දාන්න. right. ඕක ගේන NCR ඍණ 1ට. මේ බලන්න මේක සරලයි. n ඍණ r ධන 1 ක්‍රමාරෝපිත වතාවක් r ඍණ 1. අපි මේක සුළු කරගමු. සුළු කරද්දී ඔයාලා ඔළුවේ තියාගන්න. n ධන 1 CR අපි හදන්න ඕනේ. අපි ක්‍රමාරෝපිතෙන් එළියට ගමු. ඊට පස්සේ අපි n ධන 1 ඍණ r එළියට ගමු. ඊට පස්සේ අපි r එළියට ගමු. බලන්න මෙහෙම. මෙතන මේ දෙන්න එළියට ගන්න බාධාවක් නැහැ. හැබැයි මෙයාව එළියට ගන්න බාධාවක් තියෙනවා. මේ බලන්න මොකද්ද බාධාව කියලා. මෙතන තියෙන n ඍණ r, මෙතන තියෙන n ඍණ r ධන 1. ඒ නිසා n ඍණ r ධන 1කින් උඩයි යටයි වැඩි කරලා මෙතන හදාගෙන ඉන්න. ඒ කියන්නේ මෙහෙම. මෙතන ක්‍රමාරෝපිත දෙක තියෙනවා කියලා හිතන්න. මෙහෙම. අපිට මේක ක්‍රමාරෝපිත 3 කරන්න ඕන නම් 3න් උඩයි යටයි වැඩි කර හැකියි. ඊට පස්සේ මේක ක්‍රමාරෝපිත 3 කර හැකියි. අන්න එකයි කියන්නේ ඒ කොටස ඒ විදිහට කරන්නේ. එහෙනම් n ධන 1 ඍණ r එකතු කිරීම. මෙතන බලන්න. n ගන්න බාධාවක් නැහැ. n ඍණ r ධන 1 ගන්න බාධාවක් නැහැ. හැබැයි r ඍණ 1 ගන්න බාධාවක් තියෙනවා. r කින් උඩයි යටයි වැඩි කරන්න. right. මේක දිහා බලන්න. දැන් මේකෙන් අපිට සරල සුළු කිරීම ඇවිත් තියෙනවා. බලන්න. ක්‍රමාරෝපිත n වැඩි කිරීම මෙතන සුළු කිරීම n ධන 1යි.
මෙතන ඇවිත් තියෙනවා n ධන 1 අඩු කිරීම r කියලා. මේ දෙන්නගේ ගුණිතය අපි දන්නවා පැහැදිලිව n ධන 1 ක්‍රමාරෝපිත. මෙතන n ධන 1 ඍණ r r. මේක දැන් අපි බැලුවොත් මේ තියෙන්නේ n ධන 1 cr කියන සංකල්පය. එහෙමනම් අපිට එනවා ncr ධන ncr ඍණ 1 සමානයි n ධන 1 cr. right. මුල් සාධනය අවසන්. මේක ඉක්මනින් දාගන්න. අපි යමු ඊළඟ කොටසට. වීඩියෝ එක නවත්තලා ඔයාලා මේ ටික දාගන්න. අපිට දැන් ප්‍රතිඵලයක් තියෙනවා මෙහෙම. පෙන්වන්න තියෙන ප්‍රකාශනයක්. n9 හෝ අන් අයුරකින් හෝ කියලා තියෙන්නේ අපි n9 හදමු. යටින් ගානේ දීලා තියෙනවා ncr සමානයි cr කියලා. right. මේ බලන්න. අපි මේක චුට්ටක් සුළු කරගන්න බලමු. මේක තව ටිකක් ඉස්සරහට සුළු කරගමු. පෙන්වන්න තියෙන උත්තර දිහා බලපුවාම ප්‍රකාශනය දිහා බලපුවාම අපි ඒක උපකල්පනයක් කරගන්න වෙනවා. c බිඳුව c1. right. බලන්න. අපි මේකෙන් n ධන එකක් මුලට පන්න ගන්න බලමු. n ධන එකේ ක්‍රමාරෝපිතය n ධන එක ඍණ r ක්‍රමාරෝපිතය r ක්‍රමාරෝපිතනේ. මේකෙන් n ධන එකක් එළියට අදින්න. එතන මෙතන හැදෙනවා n. මෙතනින් මේ ලොකු පදේ එළියට ගන්න. n ධන එක ඍණ r. එතන මෙතන හැදෙනවා n ඍණ r r. right. මේක මෙතෙන්ට හදාගනිමු. n ධන එක ඍණ r වතාවක් මේ තියෙන්නේ නැවත ncr. right. මේක හදාගෙන ඉන්න. වීඩියෝ එක නවත්තලා මේක දාගන්න. අපි ඊටු කොටසට යමු. එහෙමනම් ඒකේ ඇවිත් තියෙන්නේ මෙන්න මෙහෙම තැනකට n ධන එක ඍණ r වතාවක් ncr. දැන් අපිට ඔය උඩ n කොටස නැතුව cr වලින් මේක ලියන්න පුළුවන්. අපි ඒක එහෙම ලියමු. අපි ඒක එහෙම ලියාගත්තොත් cr ඍණ 1 cr. දැන් බලන්න පෙන්වන්න තියෙන ප්‍රකාශන දිහා බලන්න c බිඳුව c1. අපි r එක ආදේශ කරගමු. ආදේශ කරොත් c1 c බිඳුවනේ. එහෙමම ගමු c1 c බිඳුව. මේ පැත්තේ ඉන්නේ කවුද බලන්න. n ධන 1. අපි r ට ආදේශ කරන්නේ 1. එහෙනම් මෙතනින් n. r ට 1 නම් මෙතන c1යි. හරි. r ට අපි ආදේශ කරමු 2. බලන්න මෙතනින් එනවා c2. මෙතනින් එනවා c1. right. මෙතන බලන්න. n ධන 1 මෙතන ආදේශ කරාම r ට 2 n ඍණ 1යි. මෙතෙන් r ට 2 ආදේශ කරාම c2යි. r ට 3 ආදේශ කරන්න. එතන එනවා c3 c2. n ධන 1 පුරුදු විදිහටම යට එන්නේ n ඍණ 2යි කියලා. මෙතනින් පුරුදු විදිහට r ට 3 ආදේශ කරත් c3යි. දැන් බලන්න මේ විදිහට මේක පල්ලෙහාට අපිට ගෙනියන්න පුළුවන්. අපි r ට ආදේශ කරමු n ඍණ 2. අපි n ආදේශ කරමු. r ට n ආදේශ කරොත් cn ඍණ 1 මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා අපි මේ අන්තිමට ආදේශ කරලා තියෙන්නේ. මෙතන n ධන 1 වෙනසක් නැහැ. මෙතන බලන්න කවුද එන්නේ කියලා r ට n ආදේශ කරාම r ට n ආදේශ කරාම 1යි කියලා එන්නේ. මෙතනින් එනවා r ට n ආදේශ කරොත් cn. එහෙමනම් අපි මේ ටිකේ ගුණිතය අරගමු. මේ ටිකේ ගුණිතය ගත්තොත් බලන්න මොකද වෙන්නේ කියලා. මේ පැත්තේ හැදෙනවා අපිට ඔය පෙන්වන්න තියෙන ගුණිත ටික. බලන්න. c බිඳුව c1 c1 c2 c2 c3
මම තිත් පොලිමක් ගිහිල්ලා cn ඍණ එක මාරු කරලා ලියන්නේ අපි cn ඍණ එක cn. දකුණු පැත්ත බලන්න. දකුණු පැත්තේ මොනවද එන්නේ? n ධන එකේ ඒවා n වතාවක් එනවා. එහෙනම් n ධන එකේ n වෙනි බලය. ඊළඟට යට එකේ ඉඳන් n දක්වා ගුණිතයක් එනවා. අපි ඔකට කියනවා n වල ක්‍රමාරෝපිතය කියලා. හරි. ඊට පස්සේ මෙතන ගුණිතයක් එනවා වෙනම c1 මේ බලන්න. c1 c2 c3 ඔය විදිහට ගිහලා cn දක්වා. දැන් බලන්න. මේක අපිට සුළු කරන්න පුළුවන් මේ තියෙන්නේ කවුද? CR ගේ එකතුව. CR ගේ එකතුව. හරි. CR ගේ එකතුව නම් මේ බලන්න. R සමානයි 1 ඉඳන් CR ගේ ගුණිතය. එහෙනම් R සමාන 1 ඉඳන් n දක්වා CR. මෙන්න මේ සංකේතය මේ වෙලාව ඉගෙන ගන්න. අපි සිග්මා පාවිච්චි කරොත් ඒ එකතුවක්. අපි මේ පයි සංකේතය පාවිච්චි කරොත් මේකෙන් කියවෙන්නේ ගුණිතයක් කියන එක. right. R සමාන 1 ඉඳන් n දක්වා CR. right. දාගන්න එහෙමනම් අපි ඊළඟ ගානට යමු. දහතුන්වෙනි ගානේ කොටස බලමු. ගැහැණු අය 9කින් හා පිරිමි අය 8කින් අඩු වශයෙන් ගැහැණු අය 5ක්වත් අඩංගු 12 දෙනෙකුගෙන් යුත් කමිටු කීයක් සෑදිය හැකිද කියලා අහනවා. අපි බලමු. ගැහැණු අය 5ක්වත් අඩු වශයෙන් ගැහැණු අය 5ක් කිව්වහම වෙන්න පුළුවන් සිදුවීම් මොනවාද? ගැහැණු අය 5යි කණ්ඩායමට ඔක්කොම 12යිනේ. පිරිමි අය 7යි. ඊළඟට ගැහැණු අය 6යි පිරිමි අය 6යි. ඊළඟට ගැහැණු අය 7යි පිරිමි අය 5යි. ඊළඟ බලන්න ගැහැණු අය 8යි පිරිමි අය 4යි. ගැහැණු අය 9යි පිරිමි අය 3යි. මෙන්න මේ විදිහේ කණ්ඩායම් කීපයක් හැදෙන්න පුළුවන් විදි කීපයක්. එහෙනම් මේක හැදෙන්නේ කොහොමද කියන්නේ? ගැහැණු අය 5යි 9c5 එමෙ එක එකක් සඳහා පිරිමි අය 8 දෙනෙක් ඉන්න ඔක්කොම 8c7යි. ඊළඟ මේක බලන්න 9c6 මෙතනින් 8c6 ඊළඟ මේක බලන්න 9c7 ඊට පස්සේ 5 8c5 ඊට පස්සේ 9c8 8c4 ඊළඟට අන්තිම අවස්ථාව 9c9 8c3 මේක දැන් අපිට සුළු කරන්න වෙනවා. අපි බලාගත්තොත් 9c5 බලන්න 9 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත 4 ක්‍රමාරෝපිත. එතකොට එන්නේ 9 8 7 6 4 3 2 1 ඔයාලා සුළු කර ගන්නවා නම් හොඳයි මේක තනියම. 8ත් එක්ක කැපෙනවා 3ත් එක්ක කැපෙනවා 2යි. එතකොට එන්නේ 7 2 14යි 14 වරක් 9 14 වරක් 9 වුණාම 126යි. ඊට පස්සේ 8c7 8යි. ඊළඟට මේක බලන්න 9c6 9c6 වුණාම ක්‍රමාරෝපිත 9යි ක්‍රමාරෝපිත 6යි ක්‍රමාරෝපිත 3යි සුළු කරගත්තොත් 9 8 7 ක්‍රමාරෝපිත 6 කැපෙනවා 3 2 1. එතකොට මෙයාට 3යි මෙයාට 4යි 12 වරක් 7. එහෙමනම් 12 වරක් 7 කියන්නේ මෙතනින් 84යි. මේක සුළු කරගන්න වෙනම 8c6 8යි 7යි දෙවරක් 1යි කියලා සුළු වෙන්නේ
4ක් 4 right මේ විදිහට මේ ඉලක්කම් ටික ඔක්කොම සුළු කරලා එකතු කරගත්තා නම් අපිට ආකාර ගන්න කණ්ඩායම් ගණන හරියටම ලැබෙනවා right මේක දාගන්න අපි යන් ඊළඟ කොටසට මෙම කමිටු වලින් බහුතරයක් ගැහැණු අය වන කමිටු කීයක් තිබේද මෙම කමිටු වලින් බහුතරයක් ගැහැණු අය වුණාම මෙන්න මේ අවස්ථා දෙක අතෑරෙනවා බලන්න මෙම කමිටු වලින් right මෙන්න මේ ටික එකතුවයි එන්නේ මේකේ බහුතරය ගැහැණු අය 6ට වඩා වැඩි වෙන්න ඕනේ කාරණා එක 12යි ඉන්නේ මුළු ගාන එතකොට දෙපැත්තට සමානව බෙදුනොත් 6යි 6යි ගැහැණු අය වැඩි නම් 7 8 9 කියන අවස්ථා තුනට යන්න ඕනේ ওই ටික එකතුව ඊළඟට ඉහත කමිටු වලින් බහුතරයේ පිරිමි වන කමිටු කීයක් තිබේද බහුතරය ගැහැණු වන කමිටු බහුතරයේ පිරිමි වන කමිටු සහ දෙගොල්ලෝ සමාන වන කමිටු කියලා වර්ග තුනක් මේකේ දකින්න පුළුවන් නේ එහෙමනම් බහුතරයේ පිරිමි වෙන එක ආයේ මුලින්ම හොයන්න වෙනවා හරි බලන්න බහුතරයේ පිරිමි වෙන්නේ කොහොමද පිරිමි 7 දෙනයි ගැහැණු අය 5 දෙනයි පිරිමි 8 දෙනයි ගැහැණු අය 4 දෙනයි එහෙමනම් මෙහෙම නෙන්නේ ගැහැණු අය 5 දෙනයිනේ 9කින් 905 වැඩි කිරීම 807 එකක් අනිත් අවස්ථාවය 904 වැඩි කිරීම 808 right මේක සුළු කරලා උත්තරේ ගන්න ඔය දෙකේ එකතුව 13 වෙනි ගාන B කොටස බලන්න 13 B R අයත් Z ධන සඳහා UR අර්ථ දක්වලා තියෙනවා. ඒ කියන්නේ R නිකලයක් නම් UR මේ විදිහට R ධන 1 R ධන 2 R ධන 3 ඊට පස්සේ අපි අහනවා අපිට කියනවා UR සමානයි ලැම්ඩා FR ඍණ FR ධන 1 ධන මියු FR ධන 1 ඍණ FR ධන 2 මෙන්න මේ වන පරිදි FR සහ ලැම්ඩා මියු නියත සොයන්න කියලා FR සහ ලැම්ඩා මියු නියත සොයන්න කියලා අපි බලමු මුලින් මේ ටික හොයාගෙන ඉන්න අපි බැලුවොත් මේ UR දිහා මේක සාමාන්‍ය සම්මතයක් ඇතුලේ තියෙන ගැටලුවක් නෙවෙයි ඇත්තටම මේ බලන්න ගානේ ස්වරූපය වෙනස් වෙලා. ඒතර අපිට මේක මෙතන හදා ගන්න වෙනවා හිතලම. අපි හිතුවොත් නිකන් මෙයා UR ගේ FR ගේ කොටසක් කියලා මෙයා FR ධන 1 කොටසක් වෙලා මෙයා FR ධන 3 කොටසක් වෙනවා. එහෙමනම් ඒකත් එක්ක මේක ගමු. දැන් අපිට බින්න භාග කඩා ගන්න දන්නවනේ අපි මේ ප්‍රකාශන තුන කොටස් තුනකට කඩා ගමු බලන්න. මේවා ධන හෝ ඍණ වෙන්න පුළුවන්. R ධන 1 ගත්තොත් එහෙම එයාට උඩින් තියෙන නියතය අපිට ඍණ එක ආදේශ කරොත් හරි දැන් මේ තියෙන තත්වයට උඩින් එනවා ඍණ 2 මෙතනින් ධන 1යි මෙතනින් ධන 2යි එතකොට ඍණ 1ක් ඊට පස්සේ මෙයාට ඍණ 2 ආදේශ කරන්න R ධන 2ට උඩ තත්වයේ බලා ගන්න මෙයාට ඍණ 2 ආදේශ කරොත් මෙතනින් ඍණ 1යි මෙතනින් ධන 1යි මෙතනින් ඍණ 5යි එහෙනම් ධන 5යි right ඊට පස්සේ ඍණ 3 ආදේශ කරලා බලමු මෙතනින් ඍණ 2යි මෙතනින් ඍණ 1යි ඒ කියන්නේ 8 ධන 2යි මෙතෙන්ට ආදේශ කරොත් ඍණ 3 උඩින් ඍණ 8යි ඍණ 4 මේ විදිහට බලන්න UR හරි දැන් මේක මෙයත් එක්ක සංසන්දනය කරගන්න එපේ අපි මෙහෙම යන් ඍණ 1ට R ධන 1 මේක කොටස් දෙකකට කඩා ගමු ධන 1ට R ධන 2 ධන 4ට R ධන 2 පෙන්වන්න තියෙන ප්‍රකාශනෙත් එක්ක සම්පූර්ණයෙන්ම මම මේ හිතන්නේ R ධන 3 දැන් මේ බලන්න අපි මෙයාගෙන් ඍණ එකක් එළියට ගමු එයාගෙන් ඍණ එකක් එළියට ගත්තොත් ඇතුලේ හැදෙනවා 1ට R ධන 1 ඍණ 1ට R ධන 2 ඊළඟට මෙතනින් ධන 4ක් එළියට ගන්න දැන් බලන්න මෙතන 1ට R ධන 2 මෙතන ඍණ 1ට R ධන 3
හරි අපි ගත්තොත් FR කියලා එකයට R ධන 1 ලැම්ඩා ඍණ 1 කියලා mu ධන 4 කියලා මෙයා බලන්න UR සමානයි ලැම්ඩා මෙතන FR ඍණ මේක FR ධන 1 එහෙමනම් ධන mu FR ධන 1 FR ධන 2 රයිට් ප්‍රකාශනය බලන්න පෙන්වන්න තියෙන එක එහෙමම ඇවිත් තියෙනවා දැන් අපි බලමු මේකට අන්තරාකලනය පාවිච්චි කරගන්න ශ්‍රේණී සමාකලනය කරන්න තියෙනවා R සමාන 1 ඉඳන් n දක්වා UR කියලා හරි අපි බලමු එහෙමනම් වීඩියෝ එක නවත්තලා අවශ්‍ය ටික දාගන්න එහෙමනම් අපි අරන් තියෙන්නේ මෙහෙම FR එකයට R ධන 1 ලැම්ඩා ඍණ 1යි mu ධන 4යි අපි ගැටලුවේ මේ ලැම්ඩා mu විදිහටම තියාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒතර අපිට ඇවිත් තියෙනවා UR සමානයි ලැම්ඩා වතාවක් FR ඍණ FR ධන 1 ධන mu වතාවක් FR ධන 1 ඍණ FR ධන 2 කියලා. right මේ විදිහට බලන්න දැන් අපි ආදේශ කරමු R සමාන 1 ආදේශ කරත් U1 ලැම්ඩා F1 ඍණ F2 F2 ඍණ F3 right අපි ආදේශ කරමු R සමානයි 2 R සමානයි 2 ආදේශ කරත් U2 ලැම්ඩා F2 ඍණ F3 mu F3 ඍණ F4 මේ විදිහට අපි උඩින් තව එකක් ආදේශ කරන්න ඕනේ R සමානයි 3 U3 ලැම්ඩා F3 F4 mu F4 ඍණ F5 දැන් අපි මේ විදිහට පල්ලෙහාට ආදේශ කරගෙන යනවා right අපි ගත්තොත් R සමානයි n ඍණ 1 අවස්ථාව un ඍණ 1 ලැම්ඩා fn ඍණ 1 ඍණ fn ධන mu fn ඍණ fn ධන 1 මේ විදිහට පල්ලෙහාට එහෙමම ගියා R සමාන n ගමු un ලැම්ඩා fn ඍණ fn ධන 1 mu fn ධන 1 ඍණ fn ධන 2 මෙන්න දක්වා ශ්‍රේණී එකතුව. දැන් අපි මේ ටික ඔක්කොම එකතු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේ ටික එකතු කරගත්තොත් අපිට මේ විදිහට මේ බලන්න මෙතන මේ විදිහට කැපෙනවා. මෙහා පහළට කැපෙනවා. මෙහා ඊට පල්ලෙහායට කැපෙනවා. මෙහා ඊට උඩායට කැපෙනවා. මේ විදිහට. එහෙමනම් මෙතනින් එනවා ලැම්ඩා fn ධන f1 ඍණ fn ධන 1 ධන mu මෙතන බලන්න මෙතන මෙහෙම කැපෙනවා ඔය විදිහට right එහෙම ගත්තොත් මෙතන එන්නේ පුතා f2 ඍණ fn ධන 2 අපි මේ ටිකට ආදේශ කරලා සුළු කරන්න ඕනේ මෙතන එනවා සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur කියලා අපි මේ ටික සුළු කරගන්න බලමු. right වීඩියෝ එක නවත්තලා අවශ්‍ය ටික දාගන්න. පේපර් එක තනියම කරලා ඊට පස්සේ සුළු කිරීම ටික බැරි වුණ තැන් ටික හොඳින් බලන එක තමයි හොඳම දේ. හරි අපි බලමු. සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur සමානයි. ලැම්ඩා කියන්නේ
ඍණ 1යි. F1 කියන්නේ අපිට පේනවා භාගයයි ඍණ. Fn ධන 1 කියන්නේ 1ට n ධන 2යි. ඊළඟ μ කියන්නේ 4යි. F2 අපි ගත්තොත් මෙතනින් 3න් 1යි. ඍණ. ඊට පස්සේ Fn ධන 2. Fn ධන 2 වුණොත් 1ට n ධන 2යි. n ධන 3යි. හරි. හරි. මේ ටික සුළු කරගන්න ඕනේ. මේ බලන්න. පෙන්වන්න තිබුණා උත්තරයක්. ඒකෙදි මේ නියත කොටස් දෙක එක ළඟට ගන්න ඕනේ 4යට 3යි ඍණ භාගයයි. ඍණ භාගය ධන 4යට 3. ඊට පස්සේ මෙතනින් වැඩි වෙනවා 1යට n ධන 2 ඍණ 4යට n ධන 3. මේ දෙන්නත් පොදු හරයකට යන්න වෙනවා. මෙතනින් පොදු හරයකට ගියොත් ඍණ 3යි ධන 8යි කියන්නේ 5 බෙදීම 6යි. හරි. මෙතන බලන්න n ධන 3 ඍණ 4යි n. ඒ කියන්නේ ඍණ 3යි n ඍණ 8 ධන 5. ඍණ 5. හරිද බලන්න. මේ ඍණ ලකුණ ඔක්කොගෙම එළියට පන්නන්න. එතකොට 3යි n ධන 5 n ධන 2 n ධන 3. මේක පිළිවෙලකට හදලා තියාගන්න මේ ඍණ ලකුණ මේ විදිහට ලියන්න. right. පෙන්වන්න තියෙන උත්තරේ පැහැදිලි. එhmenan ගාන ඉතුරු ටිකත් අපි බලමු. මේකේ තව පොඩි කොටසක් තියෙනවා. අපි බැලුවොත් පෙන්වන්න තියෙනවා සිග්මා r සමාන 1 ඉඳන් අනන්තය දක්වා ur අපරිමිත ශ්‍රේණිය අபிසාරී වන බව තවදුරටත් පෙන්වනවා කියලා ප්‍රකාශනයක්. පද අනන්තය දක්වා ඓක්‍ය අපි හොයන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ සිග්මා r සමාන 1 ඉඳන් අනන්තය දක්වා ur. ඒ වෙනුවට මේ පැත්තේ කරන්නේ ලිමිට් n අනන්තයට යද්දී 5 බෙදීම 6 ඍණ 3යි n ධන 5 බෙදීම n ධන 2 n ධන 3 මේ විදිහේ වැඩක්. අපි අනන්තය පාවිච්චි කරොත් මෙතන උඩයි යටයි බෙදා ගන්න n වර්ගයෙන් සුළු කරගත්තොත් ලිමිට් n අනන්තයට යද්දී 5 බෙදීම 6 ඍණ 3යට n ධන 5යට n 1 ධන 2යට n වතාවක් 1 ධන 3යට n මේක සුළු කිරීම ඔයාලට කැමති විදිහකට තියන්න. n ආදේශ කරොත් අනන්තය දැන් 5 බෙදීම 6යි උත්තරේ. හරි. එහෙමනම් සිග්මා r සමාන 1 ඉඳන් අනන්තය දක්වා ur පරිමිතයක්. එහෙමනම් ශ්‍රේණිය අபிසාරී වේ. අපි බලමු ගාන ඉතුරු ටිකට යන්න. තවත් පොඩි කොටසක් තියෙනවා. මේක අපි හොඳින් අධ්‍යයනය කරගත යුතු තැනක්. බලන්න මෙහෙම. ශ්‍රේණියේ සාධාරණ පද ප්‍රමාණයක් n කියලා ගත්තොත් මේ n පළවෙනි පදයේ සිට අනන්ත වෙනි පදයේ දක්වා කොහේ හරි තැනක් කියලා අපි දන්නවා. පද ප්‍රමාණය කීයද කියන්න නිශ්චිතව නැහැ. එහෙමනම් ඔය කියන සාධාරණ පදයට අදාළව ලිව්වොත් සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur ඊට පස්සේ මෙතන සිග්මා r සමාන 1 ඉඳන් අනන්තය දක්වා ur සමාන ලකුණ වළංගු වෙනවා. මේ විදිහට. එහෙමනම් ශ්‍රේණියේ u1 හොයාගන්න වෙනවා. ur අපිට දීලා තිබ්බා 3ir ධන 1 බෙදීම r ධන 1 r ධන 2 r ධන 3 කියලා. මේකෙන් ගත්තොත් u1 ගත්තොත් r සමාන 1 ආදේශ කරන්න 4 බෙදීම මේ විදිහට එන්නේ 6න් එකක් කියලා. හයි. එහෙමනම් මෙතෙන්ට 6න් එකයි සිග්මා r සමාන 1 ඉඳන් n දක්වා ur අනන්තය දක්වා අපි හොයලා තිබුණා 5යට 6ක් කියලා ඇවිත් තිබුණා. right. එහෙමනම් මෙන්න අවසానයි ගැටලුව. අපි ඊළඟ කොටසට යමු. 14 වෙනි ගානේ කොටස. මම මේ 14 වෙනි ගානේ ෆෝමැට් එක පොඩ්ඩක් වෙනස් කරා. මේ දක්වා මේ පෞද්ගලික විභාග කීපයට ආවට වඩා වෙනස් විදියක ස්වරූපීය ගැටලුවක් මෙතෙන්ට මම දැම්මා. සමහරට එහෙම වෙනස්කම් වල ලක් වෙන්න ඉඩ තියෙනවා. y anu x අවකල්‍ය ශ්‍රිතයක් වන අතර x සමානයි tan θ වේ. බලන්න.
y අනු x හි අවකල්‍ය ශ්‍රිතයක්. ඒ කියන්නේ y හා x අතර සම්බන්ධයක් තියෙනවා. ඒක පැහැදිලි කරලා නැහැ හැබැයි. අවකලනය කළ හැකි. ඊළඟට x සමානයි tan θ කියලා දීලා තියෙනවා පැහැදිලි සම්බන්ධතාවයක්. dy යට dθ සහ d වර්ග y යට dθ වර්ග ඇසුරෙන් d වර්ග y යට dx වර්ගය ප්‍රකාශ කරන්න කියලා තියෙනවා. අපි ඒක බලමු. බලන්න මෙහෙම. dy යට dx අපි දාමනීතිය දැම්මොත් dy යට dθ dθ යට dx ඊළඟට මේක තව පාරක් අවකලනය කරමු x විෂයෙන් හරි මෙතන ශ්‍රිත දෙකක් තියෙන්නේ එහෙනම් ගුණිතය අවකලනය කරන්න ඕනේ මෙයාව තිබ්බා මෙයාව x විෂයෙන් අවකලනය කරා කිසි ගැටලුවක් නැහැ d වර්ග θ යට dx වර්ගය x විෂයෙන් අවකලනය කරා ධන මෙයාව තිබ්බා මෙයාව x විෂයෙන් අවකලනය කරා ඇත්තටම මෙයාව x විෂයෙන් අවකලනය කරන්න බෑනේ එයාව θ විෂයෙන් අවකලනය කරලා දාමනීතියෙන් x දක්වා ගෙනියන්න ඕනේ මේ විදියට right බලන්න එහෙනම් මෙතන පොඩි සම්බන්ධතාවයකුත් පේන්න තියෙනවා dy යට dθ d වර්ග θ යට dx වර්ගය ධන dθ යට dx ගේ පූර්ණ වර්ගය d වර්ග y යට dθ වර්ගය බලන්න ගානේ දත්තයක් දීලා තිබුණා අපිට x සමානයි tan θ කියලා. එතකොට x සමානයි tan θ දුන්නා කියන එකේ අදහස අපිට මෙයාගෙන් මොනවද ගන්න පුළුවන් ඒවා. අපිට dx යට dθ ගත්ත හැකි ඕන. ඊට පස්සේ d වර්ග x යට dθ වර්ගයත් අපිට ගත්ත හැකි අවශ්‍ය වුණා. එහෙම නැත්නම් මෙතනින් මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. මෙතනින් dθ යට dx අරගෙන ඒක හරහා d වර්ග θ යට dx වර්ගයක් යම් ප්‍රමාණයකට සුළු කරගන්න පුළුවන්. එහෙම බැලුවොත් මෙයාට මොනවා හරි කරන්න පුළුවන්. මෙයාටත් මොකක් හරි කරන්න පුළුවන්. එයාට මොකුත් තාම කරන්න බෑ. ගානේ පෙන්වන්න තියෙන උත්තරේ බලන්න එයාව නෑ. එහෙනම් මෙයාව ඉවත් කරගන්න ඕනේ තව පොලිමක්. පළවෙනි කොටසට උත්තරේ මෙතනින් ඉවර වුණාට අපි ගාන තව ටිකක් ඉස්සරහට සුළු කරගන්න ඕනේ දෙවෙනි කොටස හදන්න පටන් ගන්න කලින්. හරි? අපි ඒක බලමු. d වර්ග y යට dx වර්ගය dy යට dx right ඒක උත්තරේ තියෙනවා ඒක හොඳයි dθ යට dx යට dθ d වර්ග θ යට dx වර්ගය dθ යට dx වර්ගය d වර්ග y යට dθ වර්ගය දැන් බලන්න පෙන්වන්න තියෙන උත්තරත් එක්ක අපි හැමින් සීරුව බලමු x සමානයි tan θ අපිට dθ යට dx කොටස් මෙතන dx යට dθ මෙතන d වර්ග θ යට dx වර්ගය ඒ ටික හොයාගන්න ඕනේ අපි ඒ ටික හොයාගන්න උත්සාහ කරමු මුලින්ම බලන්න x සමානයි tan θ නේ dx යට dθ කියන්නේ sec වර්ග θ එහෙමනම් dθ යට dx කියන්නේ cos වර්ග θ. right බලන්න dθ යට dx අපිට ආදේශ කරන්න එක්කෙනෙක් ඉන්නවා එහෙමනම්. මෙතෙන්ට ආදේශ කරන්න එක්කෙනෙක් ඉන්නවා. right ඊළඟට අපි ආදේශ කරන්න ඕනේ මෙතෙන්ට එක්කෙනෙක්. d වර්ග θ යට dx වර්ගය. මෙයාව අවකලනය කරමු. d වර්ග θ යට dx වර්ගය. x විෂයෙන්නේ. මෙයාව අවකලනය කරොත් දෙවාරයක් cos θ ඍණ sin θ ඒ θ විෂය. නැවත වැඩි කරන්න dθ යට dx ගේ x විෂයට මාරු වෙන්න. dθ යට dx අපි ගාව ඉන්න නිසා ඒක ආදේශ කරලා ඉවර කරන්න. ඍණ දෙවාරයක් cos θ sin θ. dθ යට dx කියන්නේ cos වර්ග θ එහෙනම් cos ඝනය θ. මේ විදිහට. හරි. දැන් බලමු ඔය ටිකෙන් අපි පළවෙනි ප්‍රකාශනයට ආදේශ කරලා පෙන්වන්න තියෙන උත්තරය දක්වා ගෙනියන්න. හරි. අවශ්‍ය තැනදී වීඩියෝ එක නවත්තලා ඔයාලා උත්තරේ බලා ගන්න.
d වර්ග y යට dx වර්ගය සමානයි dy යට dx dx යට d theta d වර්ග theta යට dx වර්ගය ධන d theta යට dx ගේ පූර්ණ වර්ගය d වර්ග y යට d theta වර්ගය අපි දැන් මේ හොයාගත්ත ප්‍රකාශන ටික ආදේශ කරගන්න බලමු. පේනන් තියෙන උත්තරෙත් එක්ක බලමු. right. dy යට dx අපි හැමෝම තියමු. අර ආදේශ කරන්න කෙනෙක් අපි හදාගත්තේ නැහැ. dx යට d theta sec වර්ග theta. right. d වර්ග theta යට dx වර්ගය ඍණ දෙවාරයක් d වර්ග theta යට dx වර්ගය කියන ඍණ දෙවාරයක් cos ඝනය theta sin theta ඊට පස්සේ d theta යට dx ගේ වර්ගය cos 4 වෙනි d theta යට dx ගේ වර්ගයෙන් cos 4 වෙනි බලය theta d වර්ග y යට d theta වර්ගය ඔය විදිහට බලන්න ගානේ තියෙනවා d වර්ග y යට dx වර්ගයත් එක්ක 1 ධන x වර්ගයේ වර්ගයක්. ඇත්තටම 1 ධන x වර්ගය ගැන හිතුවොත් අපි sec වර්ග θ. එයාගේ වර්ගය කියන්නේ sec 4 වෙනි බලය θ. මුළු ප්‍රකාශනය වැඩි කරමු sec 4 වෙනි බලය θ ගේ. sec 4 වෙනි බලය θ. d වර්ග y යට dx වර්ගය. right. මෙතන sec 4 වෙනි බලය θ ගෙන් වැඩි කරාම බලන්න දැන්ටමත් cos එක දෙන්නේ ගිහින් තියෙන්නේ. ඒතර sec ඝනයක් ඉතුරු වෙනවා. ඍණ දෙවාරයක් sec ඝනය θ sin θ. sec එකකුයි sin එකකුයි එකට කරලා tan θ කරන්න. ඉතුරු ටික දෙයන්න sec වර්ග θ කියලා. dy යට dx. ඊට පස්සේ මෙතන d වර්ග y යට d θ වර්ගය. right. දැන් මෙතෙන්ට බලන්න. මෙතෙන්ට දාගන්න 1 ධන x වර්ගයේ වර්ගය කියලා. ඒක හරි. ඊට පස්සේ බලන්න මේ ඍණ දෙකයි කුට්ටිය මෙහාට ගේන්න ධන දෙකයි tan θ ට x කියලා දාලා sec වර්ගයට දාන්න 1 ධන x වර්ගය කියලා. dy dx සමානයි d වර්ග y යට d θ වර්ගය. දෙපැත්තටම y ගාන එකතු කරා. දැන් බලන්න. දැන් ගානේ කියනවා 1 ධන x වර්ගයේ වර්ගය d වර්ග y යට dx වර්ගය ධන 2x මෙන්න මේ කුට්ටිය බිඳුව නම් d වර්ග y යට d θ වර්ගය ධන y සමානයි බිඳුවයි කියලා. හරිනේ. මේ කොටස බිඳුව කරන්න. මේ කොටස බිඳුව නම් අපිට මේකෙන් ගම්ම වෙනවා d වර්ග y යට d θ වර්ගය ධන y සමානයි බිඳුවයි කියලා. right. අවසන් කරගන්න. බලන්න 15 වෙනි ගානේ ඒ කොටස ඒකේ තියෙනවා මෙහෙම අපිට px දීලා තියෙනවා 2x බෙදීම x වර්ගයේ ධන 1 x ධන 1 වර්ගය කියලා. ඊට පස්සේ අපිට කියනවා යයි ගනිමු භින්න භාග භාවිතයෙන් හෝ වෙනත් වීජීය ක්‍රමයක් භාවිතයෙන් අනුකල බිඳුවේ නම් 1 දක්වා px dx අගයන්න කියලා. එතකොට අපි ගත්තොත් භින්න භාග භාවිතයෙන් හෝ වෙනත් වීජීය ක්‍රමයකින්. ඔයාලා බොහෝ විට භින්න භාග භාවිතේ උත්සාහ කරන්නේ නැති. ඒකෙදි භින්න භාග කැඩීම ටිකක් අසිරු බව තේරුම් ගන්නත් ඇති. එහෙම කරේ නැත්නම් කළා බලන්න. හරි. අපි වෙනත් වීජීය ක්‍රමයකට යන එක තමයි මේකෙදි ඇත්තටම පහසු වෙන්නේ. මේ බලන්න මේකේ තියෙනවා හොඳ නිර්මාණාත්මක සුළු කිරීමක්. ඒ තමයි x ධන 1 වර්ගය කියන්නේ ප්‍රසාරණය කවුද? x වර්ගය ධන 2x ධන 1. එකෙන් අඩු කරන්න x වර්ගය ධන 1. එහෙමනම් 2x එනවා. right බලන්න. දැන් මේ හරය කොටස් වලින් වෙන වෙනම බෙදන්න. බෙදුවොත් එහෙම මෙතනින් එනවා 1 යට x වර්ගය ධන 1. මෙතන බෙදපුවාම එනවා 1 යට x ධන 1 වර්ගය කියලා. right. දැන් එහෙමනම් මෙන්න මේ කොටස අපිට සරලව දෙකට කැඩලා යනවා ওই විදිහට.
අනුකල 2x dx අපි අනුකලනයකට ගෙනියමු. සීමාවකුත් දීලා තිබා බිඳුවේ ඉඳන් 1 දක්වා කියලා. x වර්ගය ධන 1 x ධන 1 වර්ගය. right. අනුකල වෙන වෙනම දාගන්න x වර්ගය ධන 1 බිඳුවේ ඉඳන් 1 දක්වා අරින අනුකල එකයට x ධන 1 වර්ගය. බිඳුවේ ඉඳන් 1 දක්වා dx. හරි. දැන් බලන්න මෙතන tan inverse x සීමාව එක බිඳුව අඩු කිරීම. මෙතන බලන්න මෙයාගේ ඍණ දෙවෙනි බලය ඍණ 2 ධන 1 මෙතන ධන වෙනවා එක බිඳුව. right. දැන් ආදේශ කරන්න tan inverse 1 5 බෙදීම 4යි tan inverse බිඳුව බිඳුවයි. මෙතන මෙහෙම එකක් ධන. මෙතෙන්ට එක ආදේශ කරන්න භාගය මෙතෙන්ට බිඳුව ආදේශ කරන්න ඍණ 1යි. අඩු කිරීමත් එක්ක මෙතෙන්ට බිඳුව ආදේශ කරාම 1යි අඩු කිරීම එකක් නෙන්නේ. හරි. එහෙමනම් සුළු කිරීම 5 බෙදීම 4 ඍණ භාගය. right. සුළු කරගත්තොත් 5 ඍණ 2 බෙදීම 4. right. දාගන්න බලන්න. අපි ගාන ඊළඟ කොටසට යමු. බලන්න ඒ ගානේ B කොටස අනුකලන ගානේ B කොටස මෙහෙම එකක් දීලා තියෙනවා. dx x ධන වර්ගමූල 1 ඍණ x වර්ගය කියලා. මෙයාට x සමානයි sin θ කියලා ආදේශයක් දාලා අපිට පෙන්වන්න තියෙනවා ඊට උත්තරයක් බිඳුවේ ඉඳන් 5 බෙදීම 2 දක්වා cos θ dθ බෙදීම sin θ ධන cos θ. right. බලමු අපි මේක පෙන්න ගන්න. නිශ්චිත අනුකලන ගැටලුවක්. බිඳුවේ ඉඳන් 1 දක්වා dx x ධන වර්ගමූල 1 ඍණ x වර්ගය. අපිට ආදේශයකට ගිය හැකි x සමානයි sin θ එක දීලා තියෙනවා. නිශ්චිත අනුකලනයක ආදේශයට යද්දි විෂය මාරු වෙනවා වගේම සීමාවත් මාරු කරන්න ඕනේ. මේ බලන්න. x සමානයි බිඳුව නම් මේකට ආදේශ කරන්න θ බිඳුවයි. x සමානයි 1 නම් මේකට ආදේශ කරන්න sin θ සමාන 1යි කියන්නේ θ y බෙදීම 2යි. right. dx සමානයි cos θ dθ. විෂය මාරු වෙනවා. මේ ටික ගෙනිහින් දාමු. එවනම් dx වෙනකොට cos θ dθ. සීමාව බිඳුවේ ඉඳන් 1 වෙනකොට බිඳුවේ ඉඳන් 5 බෙදීම 2ට. දැන් x කියන්නේ sin θ. ධන 1 ඍණ sin වර්ග θ ගේ මූලය. right. බලන්න. මේක සුළු වෙනවා. බිඳුවේ ඉඳන් 1ට බිඳුවේ ඉඳන් 5 බෙදීම 2ට cos θ sin θ ධන cos θ dθ. right. බලන්න පේනන්න තියෙන උත්තරෙත් එක්ක මේක හරි. ඊට පස්සේ ගාන ඊළඟ කොටස බලන්න. තවත් සුදුසු ආදේශයකින් කියලා උත්තරයක් පෙන්නන්න තියෙනවා. ඒ වගේම එකක් තියෙනවා. තවත් සුදුසු ආදේශයක්. මේ ගානම ඉස්සරහට ගේන්න. ආදේශය අපි ගමු x සමානයි cos θ. x සමානයි cos θ. බලන්න අපි සීමාව වෙනස් කරගමු. x සමානයි බිඳුවේදී x සමානයි බිඳුව වුණොත් මේ වෙලාවේ බලන්න බිඳුව වෙන්නේ cos π බෙදීම 2. ඒ කියන්නේ θ π බෙදීම 2යි. x සමානයි 1 වුණොත් θ බිඳුවයි මේ විදිහට. විෂය මාරු කරගන්න dx ඍණ sin θ dθ. අයිට අපි ආදේශ කරමු. මේ බලන්න. සීමාව π බෙදීම 2 ඉඳන් බිඳුව දක්වා. dx වෙනකොට ඍණ sin θ dθ. බෙදීම cos θ ධන වර්ගමූල 1 ඍණ cos වර්ග θ. මේ ඍණ ලකුණ එළියට අදින්න. අපි දන්නවා සීමා නීතියක් තියෙනවා මේ අනුකලනේ ඍණ ලකුණත් එක්ක මේ සීමාව උඩයට මාරු කරන්න පුළුවන්. එවනම් බිඳුවේ ඉඳන් π බෙදීම 2 දක්වා කියලා මාරු වෙනවා මේ ඍණ ලකුණත් එක්ක. sin θ dθ බෙදීම මෙතනින් එනවා sin θ.
මේ cos θ එහෙමමයි. මේ බලන්න. අපෙන් අහන්නේ i සමානයි පෙන්නන ප්‍රකාශනයක්. ඒක එහෙමම ඇවිත් තියෙනවා. හරි. sin θ දන cos θ. මේක අපි අංක 2 කියලා අරගෙන කලින් එක අංක 1 කියලා ගමු. right බලන්න. මෙයා අංක 1. දැන් ওই සමීකරණ දෙක පාවිච්චි කරලා i ගේ උත්තරේ හොයන්න පුළුවන්. බලන්න කොහොමද හොයන්නේ කියලා. මම මේ ටිකම කරනවා. අපි මේ දෙන්න එකතු කරගමු. 1යි 2යි. එකතු කරගත්තොත් වම් පැත්තේ 2යි බිඳුවේ නම් පයි බෙදීම 2ට sin θ ධන cos θ. මෙතන පළවෙනි එකකින් එන්නේ cos θ d θ කියලා. දෙවෙනි එක බලන්න. සීමාව බිඳුවයි පයි බෙදීම 2මයි. මෙතන sin θ d θ. යට කොටසේ sin θ ධන cos θ. right. මේක සුළු කරගන්න. මේ බලන්න මේ දෙන්නගෙම සීමාව එකමයි. විෂය එකමයි. එහෙමනම් තනි අනුකලනයකට ගේන්න පුළුවන්. බිඳුවයි පයි බෙදීම 2යි. sin θ ධන cos θ. cos θ. මේ පියවර මම පැහැදිලි කරගන්න ඔයාලට අවශ්‍ය නිසා ලියන්නේ. නැත්නම් මේ පියවර ඉවත් කරගෙන අපිට යන්න පුළුවන් ඉස්සරහට. d θ. right. දැන් බලන්න. දැන් අපි ගත්තොත් අනුකලනය ඇතුලේ තියෙන එකම හරයක් තියෙන්නේ. 2යි සමානයි. එහෙමනම් එකම හරයක් යටතේ මේක ලියා ගන්න පුළුවන් cos θ ධන sin θ බෙදීම sin θ ධන cos θ. එහෙම වුණාම හරයයි ලවයයි සමාන වෙලා 1යි d θ වලටපත් වෙනවා. right. දැන් බලන්න. මෙයාගෙන් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් i යුක්ත කරන්න. ඒ කියන්නේ මේ දෙකෙන් බෙදන්න. භාගයේ වතාවක් 1යි d θ. එහෙනම් එකේ අනුකලනයේ θ විශයෙන් θ සීමාව පයි බෙදීම 2යි බිඳුව දක්වා. සීමාව ආදේශ කරලා සුළු කරන්න. භාගයයි පයි බෙදීම 2. පයි බෙදීම 4යි අවසාන උත්තරේ. right. දාගන්න බලන්න. ගානේ C කොටස බලන්න. අනුකලනයේ ගානේ C කොටස මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. මගින් ආවෘත ප්‍රදේශෙහි වර්ගඵලය සොයන්න. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ y සමානයි x වර්ගය. අපි ප්‍රස්ථාරිකවම ගමු. මෙන්න මේ ප්‍රස්ථාරේ y සමානයි මාපාංක x. මේ කියන ප්‍රස්ථාරයයි දෙකට අතර මැද වන y ඛණ්ඩාංක වල සහිත කොටස් වල වර්ගඵලය. එවනම් අපි මේ කැපෙන තැන් දෙක හොයා ගන්න ඕනේ. ඊළඟට අපි නිරීක්ෂණය කරන්න ඕනේ මේකේ මේ සමමිතික භාවය. මෙයා y සමානයි x. මෙයා y සමානයි x වර්ගය. මෙයා y සමානයි ඍණ x. මෙයා y සමානයි x වර්ගයේ කොටස එහෙමමයි. මේ කැපෙන තැන් හොයන්න ගියොත් x වර්ගය සමානයි x කියන සමීකරණය ඇතුලේ යාගේ විසඳුම් තියෙනවා. මොකක්ද දෙන්නේ? x සමානයි බිඳුව හෝ x සමානයි 1. x වර්ගය සමානයි ඍණ x කරොත් මේ පැත්තේ ඛණ්ඩාංක ඍණ 1යි. මෙතන එතකොට ධන 1යි. එහෙනම් මෙතන බිඳුවයි. බලන්න. ආවෘත ප්‍රදේශයේ වර්ගඵලය ගනිද්දී අපිට නිකම්ම ඕන නම් ලියන්න පුළුවන් වර්ගඵලය සමානයි මාපාංක x අඩු කිරීම x වර්ගය ඍණ 1 ඉඳන් ධන 1 දක්වා dx කියලා. මෙහෙම ලියලා යාන්ත්‍රිකව ගාන හදන්න පුළුවන්. මේ කැපෙන තැන් දෙක විතරයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. නමුත් මේකේ මාපාංකයේ වෙනම විස්තරයක් තියෙනවා. අපි ප්‍රස්ථාරය අඳගත්තයින් පස්සේ ඒක ගලව ගන්න පුළුවන් මේ විදිහට. බලන්න අපි දකිනවා මේ වර්ගඵල දෙක. හරි මේ වර්ගඵල දෙක ඇත්තටම සමානයි. එහෙමනම් දෙවාරයක් බිඳුවේ ඉඳන් 1 දක්වා මාපාංක x වෙනුවට x ඍණ x වර්ගය dx. ඇත්තටම ගත්තොත් මේ සමස්ත ශ්‍රිතය ඉරට්ට ශ්‍රිතයක්. හරි. ඉරට්ට ශ්‍රිතයක මේක නීතියක් විදිහට අපි දකින්න පුළුවන්කම තියෙනවා.
නමුත් ඒක ඕනේ නැහැ මේ වෙලාවේ. මම ඒක නිකන් මතක් කරේ ඒක මෙතන සම්බන්ධ වෙන බව අදහසක් ගන්න. ප්‍රස්ථාරය දිහා බලපුවම අපිට ඕක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි දැන් බලමු මෙයාගේ අනුකලනය හොයාගෙන යන්න. x වර්ගයේ බෙදීම 2 ඍණ x ඝනයේ බෙදීම 3 1 බිංදුව දෙවාරයක්. right. බලන්න එක ආදේශ කරන්න භාගය ඍණ 3න් 1 අඩු කිරීම බිංදුව. මේ විදිහට. එතකොට එහෙනම් මෙතනින් සුළු කරොත් 3 ඍණ 2 6න් 1යි මෙයත් එක සුළු වෙන ඒකක එක බෙදීම 3ක් විදිහට එනවා වර්ග එකක. හරි. අවසන් කරගන්න. දාසවෙනි ගාන බලන්න. දාසවෙනි ගාන ඔය ඛණ්ඩාංග ජ්‍යාමිතියේ ගැටලුව. හුඟක් ළමයි මේ ගැටලුවට හොරයි පොඩ්ඩක් හදන්න. හැබැයි ඒක එහෙම නෑ විභාග මට්ටමේ ගැටලුවක්. මේක ඇත්තටම විභාග ගැටලුවක්. මම මේ දාලා දුන්නේ ටෙස්ට් පේපර් එකට. මේක සාකච්ඡා කරන්න ඕනේ ළමයින් මේ ගැටලුව වල අපහසුතාවයේ තරම දැනගන්න. දීලා තිනවා x වර්ගය ධන y වර්ගය ඍණ 2x ඍණ 2y ධන 1 සමානයි බිංදුව. සමීකරණය මගින් දෙනු ලබන S වෘත්තයෙහි මෙයාට නමක් දෙනවා වෘත්තයට S කියලා. එයාගේ කේන්ද්‍රයයි අරයයි අහනවා. කේන්ද්‍රයේ ඛණ්ඩාංකයි අරයයි අහනවා. හරි. අපි මේ දෙක මුලින්ම හොයාගෙන ඉමු බලන්න. මෙතනම ගමු ඔහොමම. අපිට මේක වර්ග පූර්ණයකට යන්නත් පුළුවන් එහෙම නැතුව ගන්නත් පුළුවන්. මම කැමතියි මේම වර්ග පූර්ණය කරලා ගන්න y ඍණ 1 වර්ගය සමානයි k වර්ගය. බලන්න මේ හදාගන්න විදිය සුළු කිරීම. මේ දෙන්න ළඟට අරන් ධන 1 ගන්න. මේ දෙන්න ළඟට ගත්තාම ධන 1ක් අඩුයි දෙපැත්තටම එක එක දාගන්න. එතකොට මේ විදිය ප්‍රකාශනයක් එනවා. එහෙනම් මෙයා බිංදුව වෙන අගය. ඒ කියන්නේ 1,1 කේන්ද්‍රය. අරය වෙන්නේ ඒකක එකක්. හරිනේ. මෙන්න කේන්ද්‍රය. right. S වෘත්තේ සුළු කිරීම පැහැදිලි. අපි බලමු ඊළඟට xy තලය මත S වෘත්තයේ දල සටහනක් අඳින්න කියලා තියෙනවා. අපි ඒක සටහන් කරගෙන ඉමු. මේ බලන්න. මෙයාගේ 1,1 කේන්ද්‍රය අරයත් ඒකක එකක් නිසා මේ තැන් දෙකේ ස්පර්ශ වෙමින් වෘත්තය යන්නේ මේ විදිහට. මේක ඇඳ ගන්න බැරි වෙන්නේ කාටවත්. හරි. ඊටාම සරල ප්‍රශ්නයක්. ඒතර මෙතන 1,1 සහ අරය ඒකක එක බව තේරුම් ගන්න ඕනේ. ඊළඟ P අනු S වෘත්තය මත O මූලයේ සිට ඈතින්ම පිහිටි ලක්ෂය. මේ වෘත්තය මත O මූලයේ සිට ඈතින්ම පිහිටි ලක්ෂය වෙන්නේ මෙන්න මේ O සහ කේන්ද්‍රය ආකරණ රේඛාවේ කෙරවල කැපෙන තැන. මෙන්න මෙතන. එහෙමනම් අපෙන් අහනවා P එයා. එයාට නමක් දීලා තියෙනවා P කියලා. අපෙන් අහනවා P ලක්ෂයේ ඛණ්ඩාංක ලියා දක්වා S වෘත්තයට P ලක්ෂයේ දූ ස්පර්ශකයේ රේඛාව එල්ලි සමීකරණය සොයන්න කියලා තියෙනවා. දීලා තියෙනවා පෙන්වන්න උත්තරයක්. P ගේ ඛණ්ඩාංක හොයාගමු. මේ බලන්න P ගේ ඛණ්ඩාංක. මෙන්න මේ ටික බැලුවා නම් හරි. P ගේ x ඛණ්ඩාංකය වෙන්නේ මේ ටික දන මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ කොටස එකක එකයිනේ. එකයි. මේක අංශක 45ක් නිසා මේක 45යි මේක අරය නිසා එකක එකයි. 1 cos 45. එතන 1 ධන 1 cos 45. මේ x ඛණ්ඩාංකේ y ඛණ්ඩාංකයත් එහෙමමයි එන්නේ මේක ධන මේක. එතකොට එන්නේ 1 ධන 1 sin 45. අපි සුළු කරගත්තොත් p 1 ධන 1ට මූල 2, 1 ධන 1ට මූල 2 y ඛණ්ඩාංකයත්. මේ විදිහේ ඛණ්ඩාංක යුගලක් එන්නේ. මේක අවශ්‍ය නම් සුළු කරලා තියන්න. ඊට පස්සේ p ලක්ෂය දූ ස්පර්ශක රේඛාව වන එල්හි සමීකරණය. මෙතෙන්දි ගහනවා ස්පර්ශකය. එයාගේ නම L. එයාගේ සමීකරණය අහනවා. අපි දන්නවා මෙයා අංශක 45යි මෙයා ලම්බකයි. එහෙමනම් මේ රේඛාවේ අනුක්‍රමණය මෙයායි ඛණ්ඩාංක දන්නවනේ 1 ධන 1ට මූල 2, 1 ධන 1ට මූල 2 කියලා. අපි මේ රේඛාව මත x බා y බා ලක්ෂයකුත් ගමු. අරගත්තාම මෙන්න මේ කෝණය 90 ධන 45. මේ බාහිර කෝණයනේ.
එතනින් අනුක්‍රමණය ගන්න පුළුවන්. එහෙමනම් බලන්න මෙහෙම y කණ්ඩාංක අන්තරය බෙදීම ඒ පිළිවෙලටම x කණ්ඩාංක අන්තරය ඒක සමානයි tan 90/45ට. tan 90/45 දෙවෙනි වෘත්තපාදේ tan ඍණයි කොට 45 එකයි. එහෙනම් මේ දෙක එකම පැත්තට එකතු වෙනවා x බා දන y බා. මේ දෙක එකතු වුණාම ඍණ දෙවාරයක් 1 දන 1ට මූල 2 සමානයි 0යි. අපිට සුළු කරගන්න තියෙන විදිහත් එක්ක බැලුවොත් x බාට x දාලා y බාට y දාලා මේක සුළු කරන්න x ධන y සමානයි 2 ධන මූල 2. right. මේකයි L රේඛාවේ සමීකරණය වෙන්නේ. ඊළඟට බලන්න L රේඛාව ස්පර්ශ කරන S dash වෘත්තයක් S වෘත්තය P ගෙන් ප්‍රබින්න ලක්ෂයකදී බාහිරව ස්පර්ශ කරයි. L රේඛාව ස්පර්ශ කරන්න ඕනේ. L රේඛාව දෙපැත්තකින් ස්පර්ශ කරන්න පුළුවන් නේ. හැබැයි තව විස්තරයක් කියනවා. L රේඛාව ස්පර්ශ කරන S dash වෘත්තයක් S වෘත්තය P ගෙන් ප්‍රබින්න ලක්ෂයකදී. දැන් මේ පැත්තේ ඇඳොත් S වෘත්තය P නැතුව වෙන තැනකදී ස්පර්ශ කරන්න බෑ. මේ පැත්තේ වෘත්තයක් ඇඳෙනවා නම් මේක ස්පර්ශ කරන්නත් ඕන නම් ඒ එකම අවස්ථාවයි තියෙන්නේ P වලින් ස්පර්ශ කරන එක. නමුත් ගානේ අහුරලා තියෙනවා මේ අවස්ථාව. ගානේ කියනවා P වලින් ස්පර්ශ කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පැත්තේ තමයි පිහිටන්න ඕනේ. මෙන්න මේ වගේ එකක්. දැන් ඔයාලා මේක ඇඳහම තේරුම් ගන්න ඕනේ මේ වගේ වෘත්ත ගොඩක් පවතින්න පුළුවන් කියලා. මේ රේඛාව දික් කරොත් අරයන් වෙනස් වෙමින් මෙතන අරයන් වෙනස් වෙමින් විශාල වෘත්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන්. හරි මේ එකක් අපි ඇදලා තියෙනවා. ඒතර මෙයා S dash බලමු අපෙන් අහන දේ. h, k යනු S dash වෘත්තෙහි කේන්ද්‍රයේ කණ්ඩාංකයයි ගනිමු. මෙයාගේ කේන්ද්‍රය ගන්න කියනවා h, k කියලා. right. ඊළඟට L රේඛාව අනුබද්ධයෙන් Oහි හා S dash කේන්ද්‍රයේ පිහිටීම සලකා අසමානතාවයක් තියෙනවා පෙන්වන්න. මේ බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. මෙතන තියෙන්නේ තනිකරම රේඛාවක් අනුබද්ධයෙන් ලක්ෂ දෙකක පිහිටීම කියන සරල සිදුවීම. හරි අපි බලමු. බලන්න. දැන් අපි තීරණය කරා මේ වෘත්තය මේ රේඛාවෙන් මේ පැත්තේ එන්න බෑ කියලා. එහෙනම් මේ රේඛාවෙන් මේ පැත්තේ. ඒකේ අදහස O ලක්ෂයත් වෘත්තයේ කේන්ද්‍රයත් මේ රේඛාවෙන් එකම පස පිහිටනවා කියන එක. හරි. එහෙමනම් අපි දන්නවා තියරිය ax ධන by ධන c සමානයි බිඳුව වගේ රේඛාවක් අනුබද්ධයෙන් ලක්ෂ දෙකක් ගත්තාම අපි ආදේශ කරලා ඒ දෙන්නගේ ගුණිතය ධන කියලා පෙන්වන එකනේ කරන්නේ. ඒකම මෙතෙන්ට ගියමු. දැන් අපේ රේඛාව බලන්න අපි චුට්ටකට කලින් හොයාගත්ත L රේඛාව සමත ස්වරූපයෙන් ගත්තොත් x ධන y ඍණ 2 ධන මූල 2 සමානයි බිඳුවයි. එහෙමනම් මේකට ආදේශ වෙනවා එක්කෙනෙක් මූල ලක්ෂ්‍ය බිඳුව කමා බිඳුව අනිත් එක්කෙනා h, k මේ දෙන්නගේ ගුණිතය ධන. අපි ආදේශ කරලා බලමු. බිඳුව කමා බිඳුව ආදේශ කරොත් මෙතනින් එන්නේ ඍණ 2 ධන මූල 2 කියලා. ඊළඟ මෙතනින් h, k ආදේශ කරොත් h ධන k ඍණ 2 ධන මූල 2 ඒ ගුණිතය ධනයි. දැන් අපි බැලුවොත් දැනටමත් මෙයා ඍණ සංඛ්‍යාවක්. මෙයා ඍණ වුණොත් විතරයි ගුණිතය ධන කරන්න පුළුවන්. එහෙනම් h ධන k ඍණ 2 ධන මූල 2 ඍණ විය යුතුයි. එහෙමනම් h ධන k කුඩයි 2 ධන මූල 2යි. හරිනේ. right. බලන්න උත්තරේ දාගන්න වීඩියෝ එක නවත්තලා අපි ගානේ ඊතුරු කොටසට යමු. ඊළඟට කියනවා S dash කේන්ද්‍රයේ කණ්ඩාංක සමීකරණය සපුරාලන බව පෙන්වන්න කියලා. සමීකරණයක් දීලා තියෙනවා පෙන්වන්න. අපි ඒකටත් යමු. අපි මෙතනදි ගත්ත අසමානතාවය හිතුවොත් h ධන k කුඩයි 2 ධන මූල 2 කියලා අපි අරන් තියෙනවා. අපි දැන් ඊටු ටික නැවත සුළු කරන්න බලමු. බලන්න මෙයාගේ කේන්ද්‍රයේ පිහිටීම ගැන අහලා තියෙන්නේ. මෙයාගේ කේන්ද්‍රයේ පිහිටීම. අපි මේක කොහොමද ගන්නෙ? හෙවිනිසුරුව කල්පනා කරොත් එහෙම මෙන්න මේ දිග මේ කේන්ද්‍රය ආකරන රේඛාවේ දිගනේ. එයා මෙයාගේ අරයයි මෙයාගේ අරයයි එකතෝට සමාන වෙන්න ඕනේ. ඒතර මේ වෘත්තේ අරය අපි තාම දන්නේ නැහැ. හැබැයි අරය හොයාගන්න පුළුවන් මේකට ස්පර්ශයි කියලා තියෙන නිසා. මෙන්න. බාහිර ලක්ෂයක සිට රේඛාවකට අඳින ලම්බක දුර අපි ඒක හොයාගනිමු. L රේඛාවට අඳිනවා. L රේඛාවේ සමීකරණය අපිට නැවත ඕන වෙනවා.
x ධන y ඍණ 2 ධන මූල 2 එයාට ආදේශ කරනවා බාහිර ලක්ෂ්‍ය h, k. දැන් එකේ වර්ගය ධන එකේ වර්ගයේ වර්ගමූලයෙන් බෙදෙනවා. මේක තමයි කුඩා වෘත්තේ නැත්නම් s dash වෘත්තේ අරේ r dash. right. අපි ආදේශ කරගත්තොත් මේක මාපාංක. ආදේශ කරගත්තොත් h ධන k ඍණ 2 ධන මූල 2 මාපාංක මුළු එක බෙදීම මූල 2යි. අපි චුට්ටක් කල්පනා කරලා බලුවොත් අසමානතාවයට අනුව h ධන k කියන්නේ මෙයාට වඩා කුඩා අගයක්. ඒතර මෙතනින් ගම්ම වෙන්නේ ඍණ පිළිතුරක්. එහෙනම් මාපාංක ඉවත් කර හැකි මෙයාව ඍණ ලකුණකින් වැඩි කරලා මෙයාව ධන ස්වරූපයකට ගෙනහිල්ලා. එහෙනම් 2 ධන මූල 2යි ඍණ h ධන k බෙදීම මූල 2. මෙන්න මේක තමයි r dash අරය. හරි. අපි දැන් බලමු ගානේ මේ දක්වා සුළු කරගන්න. බලන්න මෙයාගේ අරය 1 1ක. එතකොට අර r dash එයා සමාන වෙන්න ඕනේ 1,1 h, k යා කරන රේඛාවේ දිගට. ඒ කියන්නේ h ඍණ 1 වර්ගය ධන k ඍණ 1 වර්ගයේ වර්ගමූලයට. මේ විදියට. right. දැන් අපි සුළු කිරීමකට යන්න ඕනේ. 1 ධන r dash 2 ධන මූල 2 ඍණ h ධන k බෙදීම මූල 2යි. සුළු කරගත්තොත් අපි මෙයාගේ වර්ගයකටත් යන්න. එතකොට මේ පැත්තේ එනවා h ඍණ 1 වර්ගය ධන k ඍණ 1 වර්ගය. දැන් මේකේ සම්පූර්ණ සුළු කිරීම තමයි ඔය අවසානයේ. මූල දෙකෙන් පොදු හරයක් ගන්න. මූල 2 වර්ගය 2යි කියලා එහා පැත්තට යවන්න. මූල දෙකෙන් පොදු හරයක් ගත්තාම 2 වතාවක් 1 ධන මූල 2 ඍණ h ධන k ගේ මුළු එකේ වර්ගය. මෙතනින් දෙක ඉලක්කමක් ඇවිත් තියෙන්නේ 2h වර්ගය 2k වර්ගය ඍණ 4h ඍණ 4k මෙතනින් 1යි මෙතනින් 1යි 2යි දෙකෙන් ගුණ වුණාම 4යි. මේ සුළු කිරීම දිහා හොඳින් බලන්න. අපි බලමු පෙන්න ගන්න තියෙන උත්තරේ දක්වා මේක ගන්න. මේක ගත්තොත් මෙතන ආපහු එනවා h ධන k ගේ පූර්ණ වර්ගයක්. h වර්ගය k වර්ගය 2kh මෙයාගේ වර්ගයෙන් එන්නේ. ඊට පස්සේ පද දෙකේ ගුණිතය මේ දෙන්නගේ ඍණ 4යි 1 ධන මූල 2යි h ධන k. ඊට පස්සේ මෙයාගේ වර්ගය එයාගේ වර්ගය 4යි 1 ධන මූල 2 වර්ගය. අනිත් පැත්තේ මෙන්න මේ කොටස. ඍණ 4යි h ධන k. ධන 4. අපි බලමු දැන් සුළු කිරීම තව දුරටත් කරගෙන යන්න. මෙතන ටිකක් ලොකු සුළු කිරීමක් තියෙනවා. ලොකු සුළු කිරීමක් කිව්වට 아무තු දේවල් නැහැ, ප්‍රසාරණයන් තියෙන්නේ. right. මේ ටික දාගන්න වීඩියෝ එක නවත්තලා අපි ඊටු ටික බලමු. right. මෙතන h වර්ගය k වර්ගය මේ දෙන්නට කැපෙනවා. එතකොට h වර්ගය ධන k වර්ගය. එතකොට මේ හතර දෙනාගේ ප්‍රශ්න ඉවරයි. ඊළඟට මෙයා එහා පැත්තට ගියාම ඍණ 2යි hk. එතකොට එයත් හරි. ඊට පස්සේ මෙතන බලන්න. ඍණ 4යි h ධන k. ඍණ 4යි h ධන k කැපෙනවා. එතකොට ඉතුරු වෙනවා ඍණ 4යි මූල 2යි h ධන k. එහා පැත්තට යද්දි ධන 4යි මූල 2යි h ධන k. right. එතකොට මේ ප්‍රශ්නේත් ඉවරයි සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ නියත කොටසේ ගැටලුවක් තියෙන්නේ. ඒක බලන්න මෙහෙම. මෙතන 4 වතාවක් 1 ධන මූල 2 වර්ගය අතනින් 4ක් තියෙනවා. අපි මේක ප්‍රසාරණය කරගත්තොත් මේ විදිහට 4 වතාවක් 1 ධන මූල 2 වර්ගය කියන්නේ මෙතනින් 1යි මෙතනින් මූල 2 වර්ගය
2යි 3යි 12යි 12 4ට කැපෙනවා 8යි. ඊට පස්සේ මෙතනින් 2යි මූල 2යි ඒක මෙතනින් ගුණ වුණාම 8යි මූල 2යි. රයිට් බලන්න. පෙන්නන්න තියෙන අන්තිම උත්තරේට මේක සුළු කරන්න. 8 ඉලක්කමක් එළියට ගන්න. ගත්තාම ඇතුළේ ඉතුරු වෙනවා මූල 2 ධන 1. රයිට්. අවසන් කරගන්න. මේ අවසාන උත්තරේ විතරක් සුළු කිරීම ටිකක් දිගයි. ඒ දක්වා ඊටාම සරලව යන්න තියෙන්නේ. එහෙමනම් ගාන අවසන් කරගන්න. 17 වෙනි ගානේ ඒ කොටස බලන්න. y වතාවක් tan a ධන b ධන c සමානයි x වතාවක් tan a ධන b ඍණ c සමානයි ලැම්ඩා. මේක දත්තයක්. අපෙන් අහනවා tan 2c. එයාගේ පෙන්වන්න තියෙන ලැම්ඩා x ඍණ y බෙදීම ලැම්ඩා වර්ගය ධන xy කියලා. හරි. අපි ගත්තොත් මේ ගාන හදන්න අවශ්‍ය වටපිටාව ගාන ඇතුළෙම ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ. y සමානයි tan a ධන b ධන c සමානයි ලැම්ඩා. මේකෙන් අපිට ගන්න පුළුවන් tan a ධන b ධන c සමානයි ලැම්ඩා බෙදීම y කියන දත්තය. ඊට පස්සේ බලන්න ඔය විදිහටම ගත්ත හැකි අපිට tan a ධන b ඍණ c සමානයි ලැම්ඩා බෙදීම x. එතනින් එහාට පොඩ්ඩක් බලමු. අපිට හොයන්න තියෙන්නේ tan 2c. මෙන්න මේක දිහා බලන්න. a ධන b ධන c අඩු කිරීම a ධන b ඍණ c. right. මේක බලන්න. මේ දෙන්න අඩු කරගත්තොත් 2c හැදෙන්නේ. එහෙමනම් එහා පැත්තට සූත්‍රය ලියමු. අපි ගමු මේක. මේක ඇල්ෆා වගේ ගමු. මේක බීටා වගේ ගමු. එහෙම ගත්තොත් tan 2c සමානයි එහෙමනම් tan ඇල්ෆා ඍණ බීටා. අපි ගත්තොත් tan ඇල්ෆා ඍණ tan බීටා මේ ආදේශ දෙක ගත්තේ ලියා ගන්න පහසු වෙන්න. මේ ඇල්ෆා ඇතුලේ තියෙන්නේ a ධන b ධන c කියන දත්තය. tan ඇල්ෆා tan බීටා. අපි ආදේශ කරගන්න බලමු. tan ඇල්ෆා නැත්නම් tan a ධන b ධන c කියන්නේ ලැම්ඩා බෙදීම y. tan බීටා ඒ කියන්නේ a ධන b ඍණ c ලැම්ඩා බෙදීම x. right ආදේශ කරන්න. එක ධන ලැම්ඩා බෙදීම y වතාවක් ලැම්ඩා බෙදීම x. මෙතන පොදු හරයක් කරන් සුළු කරනවා වෙනුවට ඔයාලා xy ගෙන් වැඩි කරන්න. ඒ වගේ දේවල් වලට සුළු කිරීම වලදී යොමු වෙන්න ඒක හොඳයි. හරි. xy ගෙන් වැඩි කරොත් ලැම්ඩා එළියට ගත්තොත් ලැම්ඩා වතාවක් x ඍණ y හරය බලන්න මෙතන xy මෙතන වැඩි කරද්දී xy කැපෙනවා ධන ලැම්ඩා වර්ගය. බලන්න පෙන්නන්න තිබ්බ උත්තරෙත් එක්ක මේක හදාගන්න මේකේ වම දකුණ මාරු කරගත්තා නම් ඔයාලට අවසන් උත්තරය එනවා. අපි යන් ගාන ඊළඟ කොටසට. B කොටසේ තියෙන්නේ සම්මත අංකණයෙන් ABC ත්‍රිකෝණයක් සඳහා cos ප්‍රමේය ප්‍රකාශ කරන්න කියලා. cos ප්‍රමේය ප්‍රකාශ කරන්න කියලා තියෙද්දි අපි මුලින්ම ත්‍රිකෝණය අඳින්න ඕනේ සම්මත අංකණය. හරි. එතකොට මේවා A B C විදියට සිම්පල් අකුරු, මේවා නැවත කැපිටල් වටිනාකම් වලින් යුක්ත අකුරු. එහෙමනම් cos A ලියන්න B වර්ගයේ ධන C වර්ගයේ ඍණ A වර්ගය බෙදීම 2යි BC. cos B ලියන්න A වර්ගයේ ධන C වර්ගයේ ඍණ B වර්ගයේ බෙදීම 2යි AC. cos C ලියන්න A වර්ගයේ ධන B වර්ගයේ ඍණ C වර්ගයේ බෙදීම 2යි AB කියලා. ඒක අනිවාර්යයි. ත්‍රිකෝණය සහ තුන් දෙනාටම අදාළව ලියන්න. සමහර වෙලාවට ඔයාලට මෙහෙම cos ප්‍රමේය ලියලා හුරු වෙන්නත් පුළුවන්. A වර්ගයේ සමානයි B වර්ගයේ ධන C වර්ගයේ ඍණ 2යි BC cos A කියලා. ඒකෙත් කිසිම ගැටලුවක් නැහැ. ඒකත් හරි. ඒකෙන් ලියනවා වුණත් ඒකෙදිත් අවස්ථා තුනම ලියන්න ඕනේ. හරි. එහෙමනම් යන් ඊළඟ කොටසට. බලන්න ගානේ තියෙනවා මෙහෙම. n9 a ධන b ධන c සමානයි 2s කියලා දීලා තියෙනවා. ඒතර තව වැඩි විස්තර ඕන නම් s කියන්නේ ඇත්තටම අර්ධ පරිමිතිය කියලා අපිට හිතන්න පුළුවන්. a ධන b ධන c කියන්නේ පරිමිතියනේ ත්‍රිකෝණේ.
එතකොට ඒක 2ට සමානයි. ඊට පස්සේ අපි කියනවා sin a බෙදීම 2 හා cos a බෙදීම 2ට ප්‍රකාශන දෙකක් පෙන්වන්න කියලා. අපි බලමු. n කිව්වම cos ප්‍රමේය පාවිච්චි කරන්න වෙනවා. අපි ගාව cos ප්‍රමේය තියෙනවා මෙන්න මෙහෙම. බලන්න cos a. අපින් අහන්නේ sin a බෙදීම 2ටනේ. මේකට අපිට සූත්‍රයක් දාන්න පුළුවන් 1 ඍණ 2යි sin වර්ග a බෙදීම 2 කියලා. මේකත් එක්ක ගන්න. right sin වර්ග a බෙදීම 2 උක්ත කරන්න. 2යි sin වර්ග a බෙදීම 2 ගත්තොත් මේ කොටස මෙහාට යන්න මේක එහා පැත්තට යවලා වම දකුණ මාරු කරලා ලියන්න 1 ඍණ b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2යි bc නේ තියෙන්නේ. අපි පොදු හරයක් ගමු. 2යි bc මෙතෙන්ට එනවා. right මේ දෙක ඉලක්කම මෙතෙන්ට බෙදලා දාන්න. sin වර්ග a බෙදීම 2 සමානයි. එතකොට මෙතන 4යි bc මෙතන බලන්න. මෙහෙම බලන්න. මේ ඍණ ලකුණ මෙතෙන්ට වැඩි කරන්න ධන a වර්ගය කරන්න. මේ ඍණ ලකුණ මෙහාට වැඩි වෙන ගමන් එයයි මෙයයි එකතු කරලා ඍණ ලකුණක් ආයෙ පන්නන්න. එතකොට මෙන්න මෙහෙම එන්නේ. ඔයාලා හෙමින් සීරුව මේ ඍණ ලකුණ සොලු කරලා බලන්න මේ විදිහට හදා ගන්න පුළුවන්ද කියලා. එකවර තේරෙන්නේ නැත්තම්. හරි. අපි මේක ඉස්සරහට ගෙනියමු. බලන්න මෙහෙම. sin වර්ග a බෙදීම 2 සමානයි. එතකොට මෙතන a වර්ගය ඍණ මෙතන එන්නේ b ඍණ c ගේ වර්ගය. බෙදීම 4යි bc. right. එහෙමනම් අපිට sin a බෙදීම 2කට යන්න පුළුවන් දෙපැත්තේ වර්ගමූලයත් එක්ක. මෙතන වර්ග දෙකක අන්තරය දාන්න. a ඍණ b ධන c. a ධන c ඍණ b කියලා ලියමු යාව. a ධන b ඍණ c එක එහෙමම ලියමු. right. බෙදීම 4යි bc. දැන් බලන්න. අපිට s සහිත ප්‍රකාශනයක් පෙන්වන්න තිබුණේ. a ධන b ධන c a ධන b ධන c 2s නම් a ධන c කියන්නේ 2s ඍණ b. මෙන්න මේ කොටසට ආදේශ කරන්න 2s ඍණ b කියලා. එතකොට මෙයත් එක්ක 2s ඍණ 2යි b. right තේරුම් ගන්න. මෙතන 2s ඍණ 2යි c. right බලන්න. දැන් 4 ඉලක්කම කැපෙනවා. එහෙමනම් අපිට එනවා sin a බෙදීම 2 s ඍණ b s ඍණ c බෙදීම bc මුළු එකට වර්ගමූල කියලා. right මේක ඉක්මනින් නවත්තලා දාගන්න. වීඩියෝ එක නවත්තලා මේක දාගන්න. අපි cos a බෙදීම 2ත් හදමු. cos a බෙදීම 2ත් අපිට ඔතනින්ම පටන් ගන්න පුළුවන්. මම පියවර ටික ඔක්කොම ආයි ලියන්නම්. බලන්න පැහැදිලි කිරීම ටිකක් අඩුවෙන් කරලා මම සොලු කිරීමට යන්නම්. මෙහෙම cos a ට දාගන්න පුළුවන් 2යි cos වර්ග a බෙදීම 2 ඍණ 1 කියලා. එහෙම වුණොත්